තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සූදානම් වෙන්නේ අපේ සුපුරුදු දහම් හමුව ධම් සභාව පවත්වන්නටයි. අපි බලාපොරොත්තු වෙන හෝරා දෙකක වගේ කාලයක් මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නට. අද විවාහ වර්ෂයෙන් 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 16 වෙනිදා සඳුදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:30ට අපි මේ ධම් සභාව සඳහා මුණ ගැහෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. මේ වන විට අපේ කල්යාණ මිත්‍ර පිරිස හැම දෙනාම ධම් සභාවට එකතු වී සිටිනවා. අපි හැමෝම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාම අපි අපේ ධම් සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් ධම්ම හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගින්ම අපි ධර්ම සාකච්ඡා මාලාවක් මේ මාතෘකාවෙන් ඇති තතු දැකීම කියන මාතෘකාවෙන් යථා භූත ඥාන දර්ශන කියන මාතෘකාවෙන් ධර්ම සාකච්ඡා මාලාවක් පවත්වාගෙන ලබනවා. ත්‍රිශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාව තමයි මේ ධර්ම සාකච්ඡාවෙන් බොහෝ දුරටම වර්ධනය වෙන්නේ. මේ ආර්ය ප්‍රතිපදාව තුළ අප විසින් තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු, වටහා ගත යුතු කරුණු මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් අපි තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කරගන්නවා. සමහර විට ඒ අතර තිබෙනවා බැහැර කළ යුතු දේ තිබෙනවා, වඩාගත යුතු දේ තිබෙනවා, සාක්ෂාත් කරගත යුතු දේ තිබෙනවා, තේරුම් ගත යුතු දේ තිබෙනවා. පරිඤ්ඤය ධම්ම කියන්නේ පිරිසිඳ දත යුතු, මනවින් තේරුම් ගත යුතු ධර්මතා, ධර්ම කරුණු. ඊළඟට පහතබ්බ ධම්ම බැහැර කළ යුතු, ඉවත් කළ යුතු, අයින් කළ යුතු දේවල්. ඔය දුරාචාර, දුෂ්චරිත, අකුසල චේතනා, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටි වැනි දේවල්. ඊළඟට භාවයේ තබ්බ ධම්ම හොඳින් පුරුදු පුහුණු විය යුතු, වඩාගත යුතු ධර්මතා. කුසල ධම්ම කියලා අපි කියන කොටස අයිති වෙන්නේ භාවයේ තබ්බ ධම්මයට. සීල, සමාධි, ප්‍රඥා කියලා අපිට ඒ කුසල ධම්ම සමස්තයක් හැටියට කියන්න පුළුවන්. අකුසල ධම්ම ගණයට මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව ආදී වශයෙන් බැහැර කළ යුතු, ඉවත් කළ යුතු ධර්මතා පෙන්වන්න පුළුවන්. ඒකට පරිඤ්ඤය ධර්ම, පහතබ්බ ධම්ම, භාවේ තබ්බ ධම්ම. එතකොට ඔය තුන හරහා සච්චිකාතබ්බ ධම්මයක් තිබෙනවා. සාක්ෂාත් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි මේ නිබ්බාන, නිවීම, සැනසීම. ඒක අපි ඒක ධම්ම හැටියට, එක දෙයක් හැටියට සලකනවා. දැනට අපි එකක් කියලා කියමු නිකන් සංඛ්‍යා විද්‍යාවෙන්. නමුත් ඒක එකක් කියන එකෙත් එක්තරා ප්‍රමාණයකට දෝෂයක් තියෙනවා.
ඒක නිසා සච්චිකාතබ්බ ධම්මේ නිබ්බාන නිවීම සැනසීම. ওই විදිහට මේ ධර්ම සාකච්ඡාවකින් අපි තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා ඔය සතර ධර්මතා. ඔය ධර්මතා හතර බුද්ධ දේශනාවේ ධම්මචක්ක පවත්තන දේශනාවේ අපිට හමු වෙනවානේ. පරිඤ්ඤය, පහතබ්බ, භාවේතබ්බ, සච්චිකාතබ්බ වශයෙන්. වෙනත් තැන්වලත් සඳහන් වෙනවා. පිරිසිඳ දත යුතු, ඒ කියන්නේ මනවින් අවබෝධ කරගත යුතු කියන අදහස. එහෙම දේවල් තියෙනවා. එහෙම නාම ධර්ම, රූප ධර්ම. ඒවා එකතු වෙලා නාම රූප සකස් වෙන හැටි. නාම රූප ක්‍රියාත්මක වෙද්දී ආයතන සකස් වෙන ආකාරය, ආයතන ක්‍රියාත්මක වෙද්දී ස්කන්ධ හැදෙන විදිය. ස්කන්ධ එකතු වෙලා උපාදානස්කන්ධ හැදෙන හැටි. උපාදානස්කන්ධයන් අවිද්‍යාව නිසා උපාදානස්කන්ධයන්ට චන්දරාගය ඇති කර ගන්න ආකාරය. ඒකින් දුක ඇති කරන විදිහ, දුක ඇති වෙන ආකාරය. ඔය වගේ දේවල් අපි ගැඹුරින් අවබෝධ කරගත යුතු දේවල්. ඊළඟට මේ දුක්ඛ නිරෝධය, දුක කියන දේ තේරුම් ගත්තයින් පස්සේ දුකට හේතුව තේරුම් ගැනීම මේ පංචස්කන්ධය සමග පංච උපාදානස්කන්ධය සමග ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය හේවත් තණ්හා. ඉතින් ඒක තේරෙනවා. තේරුම් ගන්න පුළුවන් අපිට දුකට හේතුව. ඊට පස්සේ දුකින් මිදීම, ඒ තණ්හාව බැහැර කිරීම, ඇලීම ගැටීම මුලාව අවසන් කිරීම, විදර්ශනාවට ගිහිල්ලා ඒක අවසන් කිරීම. ඉතින් එහෙම කරයින් පස්සේ ඔන්න සච්චිකාතබ්බේ ධම්මේ සාක්ෂාත් වෙනවා. නිවීම සැනසීම ඇති වෙනවා. ওই විදිහට ওই ටික තමයි අපි මේ ධර්ම මාර්ගයේදී සමස්තයක් හැටියට ගත්තොත් අවබෝධ කරගත යුතු දේ. අපි මේ සියලු ධර්ම සාකච්ඡාවන් හරහා යථා ස්වභාවයේ ඇතිතතු දැකීම කිව්වම ওই ටික තමයි ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඉතින් ওই ටිකට ආපුවම ඔය අපි අනිකුත් භෞතික දේවල් අපි මේ ලෝකේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට ගෝචර වෙන අප්‍රමාණ දේවල් තියෙනවනේ. ඒ හැම දෙයකම පොදු ස්වභාවය අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට ඒ හැම එකක්ම එකින් එක අරගෙන පිරිසිදු දැන ගැනීමක් අවශ්‍ය නැහැ. හැම දෙයකම පොදු ස්වභාවය අවබෝධ වුණාම එයින් සමස්තයේ පොදු ස්වභාවය අපිට වැටහෙනවා. ඉතින් එන්නේ විදිහට ඒ ආකාරයට ධර්ම සාකච්ඡා මගින් නැත්නම් බුද්ධ දේශනා සාකච්ඡා කිරීම මගින් අපි තේරුම් ගන්න යන්නේ ඒ කාරණේ. ඔය පරිඤ්ඤය ධර්ම, පහතබ්බ ධම්ම, භාවේතබ්බ ධම්ම, සච්චිකාතබ්බ ධම්ම. ඒවා කෙලින්ම නිවන ඉලක්ක කරලා දේශනා වෙලා තියෙනවා. ඉතින් ඔయిత පරිබාහිරව මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ඉපදිච්ච සත්වය නිසා සබාධමෙන් මරණය වුරුම වෙන තෙක් අපි ජීවත් වෙනවා. එසේ ජීවත් වීමේදී ආජීවයට සම්බන්ධ දීපැවැත්මට අදාළ තවත් යම් දේවල් අපි කරනවා. සමහර වෙලාවට ආහාර පාන ටිකක් සම්පාදනය කර ගැනීම, ඇඳුමක්, නිවාසයක්, ලෙඩක් රෝගයක් වැළඳුනාම ඒකට බේතක්, හේතක්, උපස්ථානයක් ලබා ගැනීම. ඔය මූලික අවශ්‍යතාව වෙනුවෙන් යම් දේවල් කරනවා අපි. ඒවට ලෞකික දේ කියලා කියනවා. ලෞකික කියන්නේ මොකද? මේ ලෝකේ ජීවත් වීමට අවශ්‍ය ඒ ලෝක පැවැත්මට ලෞකික ජීවිතේ පැවැත්මට උවමනා කරන කියන අදහසින් ලෞකික කියන්නේ. ලෝකීය පාලි වචන. එහෙම දේවල් ටිකකුත් අපි කරනවා. කවුරුත් කරන වැඩක්. ආහාර පාන ටිකක් සම්පාදනය කරගන්නවා. නිවාසයක්, ඇඳුමක්, හේතක්, භාණ්ඩයක්, අවශ්‍ය සේවාවක් අවශ්‍ය ලබා ගැනීම. ඉතින් ඒවත් දැන් අපිට කරන්න පුළුවන්කම තියෙනවා මේ ගැඹුරු දැක්ම තුල. එතකොටත් ඒව බොහොම සරල වෙනවා, චාම් වෙනවා.
ඒවයි තියෙන අර දුෂ්කර ගතිය, බර, සංකීර්ණ බව ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙම නැත්නම් අපි යුවා ගොඩාක් සංකීර්ණ කරගෙන තියෙනවා. දැන් ආහාර පාන ගත්තොත් ඉතින් අපි ශාරීරික පැවැත්මට ආහාර පාන ටිකක් ගන්නවා මිසක ඒ ආහාර පාන ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. ලොකු බරක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. කයට අවශ්‍ය කරන පෝෂ්‍ය ජනක ආහාර ටිකක් ගත්තම ඇති. ඉතින් නමුත් ඒක අවිද්‍යාව තියෙන මනුස්සයා ඒක සංකීර්ණ කරගෙන ඒක බරක් කරගෙන ඒක සමහර විට තමන්ටත් හානි කර අනුන්ටත් හානි කර පරිසර විනාශය දක්වා යන මට්ටමට ඒ සරල චාම් ක්‍රියාව අවුල් කරගෙන තියෙනවා. වර්තමානයේ අපිට ඒ ලක්ෂණේ දකින්න පුළුවන්. ආහාර පාන ටිකක් ගන්න ගියාම ඒ වගේ ඊටාම සංකීර්ණ ඒක අවුල් සහගත භාවයකට පත් කරගෙන තියෙනවා. සමහරට ඒවා මානසින් හදාගෙන මෙහෙමයි කන්න ඕන කියලා මේ විදිහට වෙන්න ඕන කියලා මනෝ සංකාර ගොඩකුත් ඒකට සම්බන්ධ කරලා කිට්ටු කරලා දැන් ඒ වයින් ගැලවෙන්න බෑ. සංකාර උපාදානය වෙලා මේ කෑම හදන්න ඕන මෙහෙම, මේ කෑම තියන්න ඕන මෙහෙම, මේක පිළිගන්නන්න ඕන මෙහෙම ආදී වශයෙන්. ඉතින් මේ ගොඩාක් සංකීර්ණ වෙලා එහෙම තියෙනවා. ඒ වගේ හරි අමාරුයි ඔය වැඩේදී අපි මේකේ යථා ස්වභාවය දැකලා යථා පරිදි ඒ දේ කිරීම. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේදී අපිට දිවි පැවැත්මට අදාළ දේ, ලෞකික දේ යථා පරිදි සිද්ධ කරන්න හොඳින් මඟ පෙන්වලා තියෙනවා. ඉතින් අපි මේ නිවන් මාගේ යනකොට ඒ පැත්ත පවා ලෞකික දේ පවා ඊටාම සරලව චාම් විදිහව යථා පරිදි සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළින් අපිට ඒක දකින්න පුළුවන්. මේ ආර්ය ශ්‍රාවක ජීවිතේ එහෙමයි. ඉතින් අපි ඔය දේවල් අවබෝධ කරගත්තම ඇත්තටම මේ අපි ඇත්ත తත්වයේ ඇති තතු යථා භූතය අපේ ඥාණයට දැర్శණය වෙනවා. අපේ නුවණින් දකින්න පුළුවන් ඇති තතු. දැක්කම තමයි මේ නිවීම සැනසීම ජීවිතේ තුල ඇති වෙන්නේ. අනේ නිවීම සැනසීම තමයි සච්චිකාතබ්බ ධම්මේ වෙන්නේ. සාක්ෂාත් කරගත යුතු දේ වෙන්නේ ඒ නිවීම, ඒ සැනසීම. ඉතින් මම ඔය පොඩ්ඩක් මතක් කළේ අපේ ධර්ම සාකච්ඡාවකින් අපි කරන්නේ කුමක්ද කියන කාරණය. ඇතිතතු දැකීම, යථා භූත ඥාන දර්ශන කියලා අපි ওই විදිහට මේ මාතෘකාව තියාගෙන තියෙන්නේ ඒක. හොඳයි, අපි ඔය සඳහා උපකාරී කරගන්නේ ප්‍රධාන වශයෙන්ම බුද්ධ දේශනා. එතකොට සැලකෙන්නේ සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ තියෙන බුද්ධ දේශනාත් තියෙනවා, ශ්‍රාවක දේශනාත් තියෙනවා. දැනට අපි තෝරාගෙන තියෙන දේශනාව චූල වේදල්ල සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ඇතුළත්, සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් චූල යමක වර්ගයේ මූල පඤ්ඤාසකේ චූල යමක වර්ගයේ ඇතුළත් දේශනාවක්. මේ චූල වේදල්ල දේශනාව. එතකොට ධම්මදින්න තේරින් වහන්සේගේ දේශනාවක් හැටියට සූත්‍රයේ වාර්තා වෙන්නේ. නමුත් අපේ සූත්‍රයේ අගට ගිහිල්ලා බලපුවහම විසාක මේ ධම්මදින්නා භික්ඛුණීන් වහන්සේ සමග කරන ලද සමස්ත කතන්දරේ මේ ධර්ම පරයය සබ්බං තං භගවතෝ ආරෝචේසි. යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ හමුවේ මේ කාරණා ටික කිව්වා. මම මේ විදිහට ධර්ම සාකච්ඡාවක් කළා. ඒවට ධම්මදින්නා තේරින් වහන්සේ මෙහෙම උත්තර දුන්නා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එවං උත්තේ භගවා විසාකම් උපාසකං ඒතදෝ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම
කීව පණ්ඩිතා විසාක ධම්මදින්නා බික්කුණි මහා පඤ්ඤා විසාක ධම්මදින්නා බික්කුණි. කල්යාණ මිත්‍රයෙක් ඔබට මහා ප්‍රඥාවන්ත තැනැත්තියක්. මමංචේපි ත්වං විසාක ඒතමත්තං පුච්චෙය්‍යාසි අහම්පිතං ඒවමේවං ව්‍යාකරෙය්‍ය. ඔබ ඔය ප්‍රශ්න ටික මගෙන් අහුවනම් මටත් කියන්න තියෙන්නේ මමත් කියන්නේ ඔය ටිකමයි. යතාතං ධම්මදින්නාය බික්ඛුනියා ව්‍යාකතං. ඒක නිසා ධම්මදින්නා භික්ෂුණිය යම් විදිහකට මේ කාරණා පැහැදිලි කළාද ඒසෝ චේ වේතස්ස අත්තෝ. ඒකමයි එහි අර්ථය. ඒව මේතන් ධාරේහි ඒ විදිහටම මතක තියාගන්න. ඒ විදිහෙන්ම භාවිතා කරන්න. ඒ විදිහටම දරා ගන්න කියලා. ඉතින් ඔහොම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරලා අනුමත කරලා තියෙන නිසාවෙන් අපි ඒ වගේ දේශනාත් සලකන්නේ බුද්ධ දේශනා හැටියට. දේශනා කරලා තියෙන්නේ වෙන කෙනෙක් වුණාට අපි සලකන්නේ ඒක බුද්ධ දේශනාවක් හැටියට. ඒ අනුව චූල වේදල්ල දේශනාවත් අපි සලකන්නේ බුද්ධ දේශනාවක් හැටියට. එතකොට මේ දේශනාවේ මුල් කොටස් අපි කලින් සාකච්ඡාවලදී කතා බහ කළා. මුලින්ම සක්කාය සමුදය සක්කාය නිරෝධ සක්කාය නිරෝධ ගාමිනී පටිපදා කියලා මේ සක්කාය පිළිබඳ චතුසත්‍ය පදනම මතින් නැත්නම් චතුරාර්ය සත්‍ය ක්‍රමයට මේ ප්‍රශ්න විමසලා උත්තර දුන්නා. ඊළඟට සක්කාය දිට්ඨි පිළිබඳව කතා ඒක විමසුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්මයන් පිළිබඳ වැරදි දෘෂ්ටි කෝණයකට පැමිණීම සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ. එතකොට මේ දෘෂ්ටි කෝණමය දෝෂය ධම්මදින්න තේරින් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මේ නාම රූප වලවත් එහෙම නැත්නම් සලආයතන වලවත් පංචස්කන්ධ වලවත් පංච උපාදානස්කන්ධ වලවත් මොකද දෝෂයක් නැහැ. මේවා විශේෂයෙන් මේ නාම රූප ධර්ම රූප වේදනා සංඥා සංකාර විඥාන එතන ස්කන්ධ හැටියට නෙවෙයි දක්වලා තියෙන්නේ නාම රූප ධර්ම හැටියට. මෙන්න මේ ධර්මතා කෙරෙහි තියෙන වැරදි දෘෂ්ටි කෝණය නැත්නම් වරදවා තේරුම් ගැනීම වැරදි විදිහේ භාවිතය තමයි මේ සක්කාය දෘෂ්ටිය කියලා. ඉතින් ওই විදිහට මේ සක්කාය දිට්ඨි පිළිබඳ ඒ මුල් සාකච්ඡාව තිබුණේ. ඒ ටික අපි වෙනම සාකච්ඡාවක් හැටියට කතාව පැහැදිලි කරගත්තා. ඊළඟට දෙවෙනියට විසාකහන කොටස හැටියට අපි ගත්තේ ආර්ය ශ්‍රාංගික මාර්ගය පිළිබඳව. ඉතින් අංගාට කවුරුත් දන්නෝ ඒ විදිහට පැහැදිලි කරලා එතන අන්තිමට අර සමාධි පිළිබඳ මේ සම්මා සමාධි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඉලක්කය කුසල චිත්ත ඒකාග්‍රතාව. ඉතින් ඒ සමාධි නිමිත්ත සමාධි පරිස්කාර සමාධි භාවනා කියලා හතරක් ඇහුවා. ආර්ය සම්මා සමාධිය කියන්නේ මොකද්ද? ඒකේ අංගෝපාංග මොනවද? උපකාරක ධර්ම මොනවද? ඒක වඩන්නේ කොහොමද කියලා. ඒ ටිකක් ධම්මදින්න තේරින් වහන්සේ පැහැදිලි කළා. චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි චිත්ත ඒකාග්‍රතාවයේ සමාධි කියන්නේ. එතකොට ඒක කුසල පක්ෂයට වැඩිවීමට නිමිති වෙන්නේ සතර සතිපට්ඨාන. ඒකට උපකාරක ධර්ම වෙන්නේ සතරාකාර වීර්ය සතර සම්මප්පදාන. ඒ වගේම සතර සතිපට්ඨාන වැඩිමයි සමාධි භාවනා කියලා කියන්නේ. ඒක නිසා තමයි සම්මා සමාධි කියන මාර්ගාංගය විස්තර කරද්දී ඒ විදිහට දක්වලා තියෙන්නේ. ඉතින් ඔය ආකාරයෙන් ඔය සාකච්ඡා ඔය කොටස් දෙක අපි කතා බහ කළා. එතනින් ඉස්සරහට අද අපි සූත්‍රයේ ඉදිරියට යමු. එතන ඉඳලා තියෙන්නේ සංඛාර පිළිබඳ ප්‍රශ්න
කිරීමක්. කතිපනයියේ සංඛාරා ආර්යවැනි සංස්කාරයෝ කෙතෙක්ද කියලා නිකන් සංඛ්‍යා විද්‍යාත්මකව වගේ කොපමණද කියන වගේ විදියට අහන්නේ. කති කිව්වම ඒකෙන් කෙතෙක්ද කියන අදහස තමයි එන්නේ. එතකොට සංඛාර මූලික වශයෙන් ධම්මදින්නා තේරින් වහන්සේ 3 විදියකට පෙන්නනවා. තයෝ මේ විසාක තයෝ මේ ආවසෝ විසාක සංඛාරා. විසාක සංස්කාර තෙවැදෑරෝ. කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ කියලා. ඉතින් ඊට පස්සේ එකින් එක විමසනවා. කතමේ පනයියේ කාය සංකාරෝ, කතමෝ වචී සංකාරෝ, කතමෝ චිත්ත සංකාරෝ කියලා. මොකද්ද මේ කාය සංකාරය කියන්නේ, වචී සංකාරය කියන්නේ, චිත්ත සංකාරය කියන්නේ? ඒකත් ධම්මදින්නා තේරින් වහන්සේ පැහැදිලි කරනවා. මුලින් පැහැදිලි කරන්නේ කාය සංකාරය. අස්වාස පස්වාසකෝ ආවසෝ විසාක කාය සංකාරෝ. එතකොට අපිට එතන ඇත්තටම උදාහරණයක් හැටියට කාය සංකාරයට උදාහරණයක් දක්වන්නේ ආස්වාස ප්‍රස්වාසය මූලික වශයෙන්ම කාය සංකාරයක්. එතකොට දැන් මේ කාය සංකාර කියන එක තවත් පහළට විස්තර කරනවා. අස්වාස පස්වාසකෝ ආවසෝ විසාක කායිකා ඒතේ ධම්මා කායපටිබද්දා තස්මා අස්වාස ප්‍රස්වාසා කාය සංකාරෝ කියලා. ආස්වාස ප්‍රස්වාසයේ නැත්තම් හුස්ම ඉහළ පහළ යාම, ඇතුල් වීම පිටවීම කියලා අපි ඔකට කියන්න පුළුවන්. කායිකා ඒක කයට අයත් දෙයක්. කාය පටිබද්දා කය හා සම්බන්ධ දෙයක්. කයට අයිති කය හා සම්බන්ධ දෙයක්. තස්මා ඒක නිසා අස්වාස පස්වාසා කාය සංකාරෝ. මේ ආස්වාස පස්වාස කාය සංස්කාරයයි. නැත්නම් ඒකට උදාහරණයක් මේ කියන්නේ. කාය සංකාරයක් වෙන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ විතරක් නෙවෙයි. නමුත් මේකේ ප්‍රමුඛතම මූලිකම දේ මට හිතෙන්නේ ධම්මදින්නා තේරින් වහන්සේ පෙන්නන්නේ. දැන් කාය සංස්කාර ගොඩක් තියෙනවා. කායික වූද කාය පටිබද්ධ වූද දේවල් සංස්කාර කියලා මෙතෙන්දී අපි ගන්නෙ. කරන දෙයක් නෙවෙයි. කරන දෙයක් නේ. දැන් කරන ඒවට සංස්කාර කියලා කියනවා. නමුත් මේක කෙරෙන දෙයක්. කයට අයත් කය තුල කෙරෙන දෙයක්. එහෙම දේවල් වලින් ප්‍රමුඛතම දේ හැටියට සැලකෙන්නේ ආස්වාස ප්‍රස්වාස. කයේ පැවැත්මට උපකාරී වෙන කායික ක්‍රියාවක් ඒක. ඉතින් ක්‍රියාවක් කියලා කියන්නේ නැතුව සංකාර කියන වචනයයි පාවිච්චි කරන්නේ. දැන් ක්‍රියාව කියන වචනේ අපි සිංහලේ ක්‍රියාව කියන එක පාලි භාෂාවට පරිවර්තනය කරොත් කම්ම කියලා පරිවර්තනය කරන්නේ. ක්‍රියාව කම්ම. නමුත් මෙතන භාවිතා කරලා තියෙන්නේ සංඛාර කියන වචනේ. කෙරෙන දෙයක් විදිහට පුද්ගලයෙක් කරනවා නෙවෙයි, හේතුඵල ධර්මානුකූලව කෙරෙන දෙයක් විදිහට. මේ ශරීරයක් හටගත්තම ඒ ශරීරය තුල ඔය වැනි දේවල් ටික කෙරෙන්න පටන් ගන්නවා. ඒකේ මතුවලා ඒ ශරීරය තුලම සකස් වෙලා ඒවට අවශ්‍ය මේවලම් නැත්නම් ඒවට අවශ්‍ය ඉන්ද්‍රිය කියලා අපි කියමු. පෙනහල්ල කියන ඉන්ද්‍රිය සකස් වෙලා. ඉතින් මව් කුසෙන් එළියට ආපුවාම, බිජුවටකින් එළියට ආපුවාම එතන ඉඳලා අර සකස් වෙච්ච පෙනහල්ල පිම්බෙන්න හැකිලෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක කරනව නෙවෙයි, කෙරෙනවා. කායිකා කාය පටිපද්දා තස්මා කාය සංකාරෝ. කයට අයත් කය තුල කෙරෙන දේවල් කාය සංකාර. දැන් ඔය ඔස්සේ අපිට අනිත් කාය සංකාරات හිතා ගන්න පුළුවන්. දැන් ඔය ඉන්ද්‍රිය හැටියට ගත්තොත් හෘදේ වස්තුව. හෘදේ වස්තුවේ කෙරෙන කාර්ය කාය සංකාරයක් ඒක. ඊළඟට තවත් ඔය වගේ ඉන්ද්‍රිය තියෙන වකුගඩු, පිත්තාශය, ආමාශය, කුඩා බඩවැල්, මහ බඩවැල්, ඔය වගේ ගොඩක් දේවල් ශරීරේ
තියෙනවනේ. ඉතින් ඒ වයින් කෙරෙන ඒවා කයට අයිති කායිකා කාය පටිබද්දා කය හා බැඳිලා තියෙන දෙයක්. ඉතින් ඒ වයින් කෙරෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම පොදුවේ ගන්න කාය සංකාර හැටියට. කායික වූ කාය පටිබද්ද වූ යම්තාක් දේවල් වේද ඒ ඔක්කොම කාය සංකාර. ඒතර දැන් මේ වගේ දෙයක් අපි තේරුම් ගන්න ඕනේ ඇයි? මොකටද? දැන් මේ වගේ දෙයක් නිවනට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් ඒකත් අපිට මෙතෙන්දී අත්‍යවශ්‍යයෙන් කතා බහ කරන්න ඕන. කාය සංකාරය අපේ මේ ධර්ම මාර්ගයේදී ඔබ දැනගත යුත්තේ දැන් කායික සහ කය තුල කෙරෙන දේවල් වෛද්‍ය විද්‍යාවෙනුත් උගන්වනවානේ. ඒව මේ හොඳට උගන්වනවා. ශරීරය පිළිබඳ විද්‍යාවක් අපි හදාගෙන තියෙනවානේ. ශරීරයේ ඉන්ද්‍රියයන් හඳුනාගෙන ඒවයි ක්‍රියාකාරීත්වය හඳුනාගෙන ඒවයින් කෙරෙන කාර්යභාරය හඳුනාගෙන ඒ ඉන්ද්‍රියයන් නඩත්තු කරන ඒ ඉන්ද්‍රියයන්ට මොන හරි ආබාධයක් දුර්වලකමක් ඇති වුණොත් ඒවා පවත්වාගෙන යන ක්‍රම ඒව හදාගෙන ඒවට වැළඳෙන ලෙඩ රෝග වලට බෙහෙත් හදාගෙන මේවා පවත්වාගෙන යන විද්‍යාවක් අපි නිර්මාණය කරගෙන තියෙන වෛද්‍ය විද්‍යාව කියලා. මේ වෛද්‍ය විද්‍යාව කෙරෙන්නේ ඒක. දේශීය වේවා, බටහිර වේවා, මොන චිකිත්සා ක්‍රමයක් වේවා. ඒ හැම එකකින්ම කරන්නේ ඕක තමයි. ඉතින් දැන් බැලුවම මේ කාය සංකාර නිකන් වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ දේවල් වගේ පේන්න ඉඩ තියෙනවා. නමුත් මේ කාය සංකාර ගැන උගන්වන්නේ වෛද්‍ය විද්‍යාවේ උගන්වන්නේ නැති පැත්ත. කායිකා කාය පටිබද්දා තස්මා කාය සංකාරෝ. මේක කායික එකක්, කායට සම්බන්ධ දෙයක්. ඒක නිසා කාය සංකාර කියනවා. හැබැයි මේ කාය සංකාරය අපි තේරුම් ගන්න ඉස්සර වෙලාම ධර්මතාවයක් හැටියට. දැන් එහෙම උගන්වන්නේ වෛද්‍ය විද්‍යාවේ. දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගමු. පෙනහැල්ල මූලික වෙලා සිදුවෙන ක්‍රියාකාරකම ධර්මතාවයක් හැටියට උගන්වන්නේ වෛද්‍ය විද්‍යාව. වෛද්‍ය විද්‍යාව ධර්මතාවය කියන එක දන්නේ නැහැ. එහෙම එකක් තාම වෛද්‍ය විද්‍යාවට හමු වෙලා නැහැ. පෙනහැල්ල අඳුනගෙන ඇති, ඒකේ ක්‍රියාකාරීත්වය අඳුනගෙන ඇති. හැබැයි මේ ධර්මතාවක් කියන කාරණේ තේරුම් අර එහෙම වෛද්‍ය විද්‍යාව උගන්වන්නේ. ඒ වගේම මේ ආස්වාස ප්‍රස්වාසය අනිත්‍ය බව වෛද්‍ය විද්‍යාව උගන්වන්නේ නැහනේ. අනාත්ම බව, ඒක විපරිණාමයටපත් වෙන බව, ඒක හටගත්ත සමුදේ වුණා වගේම වය වෙලා යන බව, මේක පටිච්ච සමුප්පන්නයක් බව එහෙම වෛද්‍ය විද්‍යාවේ ගැනීමක් නැහැ. ආස්වාස ප්‍රස්වාසය ගැන නිත්‍ය සංඥාවක් තියෙන වෛද්‍ය විද්‍යාවේ. මේකේ අනිත් පැත්ත උගන්වන්නේ වෛද්‍ය විද්‍යාවේ. දැන් අපි හිතනවා වෛද්‍ය විද්‍යාවෙන් ලොකු දෙයක් කරනවා කියලා. ඉතින් බැලුව බැලමට ලොකු දෙයක් කරනවා තමයි දැන් මේ දවස්වල මේ හැමෝටම ප්‍රශ්නේ ඉන්නේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නේ දැන් මතුවෙලා තියෙන්නේ. දැන් කොවිඩ් වෛරසය කරන්නේ මේ ශ්වසන පද්ධතිය බිඳහෙල. ඔය අපේ කාය සංකාරයේ බිඳහෙල. මූලික කාය සංකාරය. එතකොට මේ මූලික කාය සංකාරයේ මත යැපෙන අනිකුත් කාය සංකාරات බිඳ වැටෙනවා. ශ්වසන ක්‍රියාවලිය හිටි ගමන් නතර වෙනවා. පෙනහල්ලේ ක්‍රියාකාරීත්වය එකවරම නතර වෙනවා. ඉතින් නතර වුණ ගමන් අපි දන්නවා මේ පෙනහැල්ල විසින් ඇතුළට අරන් ශරීරගත කරන අම්ලකර වායුව නැත්නම් ඔක්සිජන් සැපයුම නතර වෙනවා. එතකොට මේ ඔක්සිජන් ශෛල කරා ගෙන යාම ක්‍රියාවලිය නතර වෙලා ඒ සියලුම ඉන්ද්‍රයන් වල තියෙන සියලුම ශෛල අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඒවා අක්‍රිය වීමෙන් ඒ ඉන්ද්‍රියයන් අක්‍රිය වෙනවා. ඉතින් බොහොම ඉක්මනින් මරණයටපත් වෙනවා. එතකොට මේ කාය සංකාරයට ආස්වාස ප්‍රස්වාසයට තමයි මේ වෛරසය බාධා කරන්නේ. ඒ අර මූලිකම කාය සංකාරයට. අනිත් ඒවට නෙමෙයි. අනිත් කාය සංකාරයන් වලටත් ඉතින් ওই විදිහේ බාධා කිරීම තියෙනවා. දැන් හෘදයේ වස්තුවේ ක්‍රියාකාරීත්වයට බාධා කරන යම් යම් දේවල් තියෙනවා.
වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බාධා කරන යම් දේවල් තියෙනවා. ওই විදිහට ආමාශ පිත්තාස උඩා බඩවැල් මහ බඩවැල් මොළය ආදී වශයෙන් ඔය කාය සංකාර රාශියක් තියෙනවා. මම හිතන්නේ අපිට ගණන් කරලා කියන්න බැරි තරම්. කායිකා කාය පටිබද්දා කායික වූ කායට සම්බන්ධව කෙරෙන ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට දල වශයෙන් ওই කීපයක් අපිට තේරෙන්න පුළුවන්. ආහාර පාන ගැනීමේ ක්‍රියාවලිය අපි ඒකට සාමාන්‍යයෙන් ජීර්ණ පද්ධතිය කියලා හඳුන්වනවා. මල මුත්‍ර පහ කිරීමේ පද්ධතිය. ඔය පද්ධති වල ක්‍රියාකාරීත්වය තමයි යම් පද්ධතියක් ඒකේ ක්‍රියාකාරීත්වය. කාය සංකාර. එතකොට මෙතන ශ්වසන පද්ධතියට තමයි මේ ආස්වාස ප්‍රස්වාස නැත්නම් මේ කාය සංකාරයේ හැටියට සැලකන්නේ ආස්වාස ප්‍රස්වාස. ඉතින් වෛද්‍ය විද්‍යාවෙත් මේවා ගැන උගන්වනවා. නැත්තේ නැහැ. හැබැයි දහමේ උගන්වන්නේ ඊට වැඩිය වෙනස් විදිහකට. වෙනස් විදියක් කියලා කිව්වම අලුතෙන් දෙන දෘෂ්ටිමය කාරණයක් එහෙම නෙමෙයි. මෙහි යථා ස්වභාවය තමයි පෙන්වන්නේ මතු කරන්නේ. පෙන්නලා දෙන්නේ. එතකොට අස්වාස ප්‍රස්වාස කායිකා කාය පටිපද්දා කාය සංකාරෝ කියලා පැහැදිලි කරා පමණයි සූත්‍රයේ. එතනින් එහාට ඒ පිළිබඳ විදර්ශනාව සූත්‍රයේ සඳහන් නොවුනට අපි ඒක තේරුම් ගන්න ඕන. මොකද එහෙම නොවුනොත් මේ දේශනාව නැත්තම් මේ ධර්ම සාකච්ඡාව හුදු දැනුමකට සීමා වෙනවා. හුදු දැනුමක් බවට පත් වෙනවා. එතකොට මේකේ භාවිත කරන්න දෙයක් නැහැනේ. ආස්වාස ප්‍රස්වාසය කාය සංකාරයක් කියලා දැනගත්තා එච්චරයි. දැනුම. ඉතින් මොකද්ද ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඒක විදර්ශනාවට ගියාම තමයි අපිට තේරෙන්නේ හරි. මේ ශ්වසන පද්ධතිය කියලා දැන් අපි ගමු ඔකට. ශ්වසන පද්ධතිය අපි නිර්මාණය කරපු එකක් නෙමෙයි හේතුඵල ධර්මානුකූලව නිර්මාණය වෙලා තියෙන්නේ. සමහරට ඒක නිසා ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයන් සමහර අයගේ හොඳට කෙරෙනවා. සමහර අයගේ අඩාල අඩපණ විදියටත් කෙරෙනවා. ඒ ඉතින් සකස් වෙච්ච විදිහ අනුව තමයි. ආස්වාස ප්‍රස්වාසය. ඊළඟට ඕක අනිච්ඡානුගතව සිද්ධ වෙන දෙයක්. මෙතන අනිච්ච කියන වචනේ මම පාවිච්චි කරේ මේ මේ වෙනස් වෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. ඉච්ඡාවක් නැතිව ක්‍රියාත්මක වෙනවා. ඉච්ඡා කියන්නේ අපේ කැමැත්ත, මනාපය, රුචිය, උවමනාකම. ඔකට තමයි ඉච්ඡා කියලා කියන්නේ. එතකොට ඉච්ඡාවක් නැතුව අනිච්ඡානුගතව ක්‍රියාත්මක වෙන දෙයක් හැටියට අපි තේරුම් ගන්න. ඊළඟට ශ්වසන පද්ධතිය ජරාවටපත් වෙනවා. ව්‍යාධියටපත් වෙනවා. මරණ ධර්මතාවයට යටත්. කාය සංකාරය. නේ. මේක දි รา වත් වෙන එකක්. හැමදාම එක විදිහට ඒක ආකාරයට තියෙන එකක් නෙවෙයි. ජරාවටපත් වෙනවා. දි รา පත් වෙනවා. ඊළඟට මේ ශ්වසන පද්ධතියට ලෙඩ හැදෙන ව්‍යාධි ධම්මෝ කියලා කියන්නේ ව්‍යාධි ස්වභාවයට යටත් කියන එකයි. ජරා ධම්මෝ කිව්වම දි รา පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. අන්තිමට ශ්වසන පද්ධතියේ මරණ ධම්මෝ. මේ දවස්වල හොඳට දැක ගන්න පුළුවන් දේ තමයි ඒක. අපි මිනිස්සු මැරෙනවා කිව්වට මේකෙදි සිද්ධ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මරණයටපත් වෙනවා. මේ ක්‍රියාවලිය අවසන් වෙනවා, නිමා වෙනවා. සමහරට අර ව්‍යාධිය නිසා ඒ ශ්වසන පද්ධතියට මේ වෛරසය ඇතුල් වීමෙන් ශ්වසන පද්ධතිය මරණයටපත් වෙනවා. ඉතින් ශ්වසන පද්ධතිය මරණයටපත් වුණාම ඒ හා සම්බන්ධ අනිත් පද්ධති, එකකින් යැපෙන පද්ධති ටික මරණයටපත් වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ ආස්වාස ප්‍රස්වාසය හේතුඵල ධර්මතාවයක් කියන එක. ඒක කායිකය කාය පටිපද්දය. මෙය නිත්‍ය දෙයක් නොවේ. අනිත්‍ය දෙයක්. ඒ වගේම ආත්ම
දෙයක් නෙවෙයි, අනාත්ම දෙයක්. අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් අපි මේ දවස්වල කොච්චර උත්සාහ කරනවද ශ්වසන පද්ධතිය අපිට ඕන විදිහට පවත්වන්න. අපි කැමති විදිහට පවත්වා ගන්න. මේකට විස බීජය ඇතුල් නොවෙන්න කොච්චර අපි උත්සාහ කරනවද මේ මුඛ ආවරණයක් දාගෙන අත්පය සෝදාගෙන තව මොන හරි විස බීජනාශක පරිහරණය කරමින් උමාලේ අල්ලගෙන නොඑක් දේවල් කරගෙන මේ ශ්වසන පද්ධතිය අපිට ඕන හැටියට මං කැමති ආකාරයට මට ඕන විදිහට කැමති තාක්කල් පවත්වා ගන්න අපේ ප්‍රයත්නයක් තියෙනවා. මම කියන්නේ ඒක වැරදි කියන අදහසින් නෙවෙයි. නමුත් අපි ඒ ඇස්සේ දකින්න ඕන අස්වාස ප්‍රස්වාසය අනාත්තා. මේ ශ්වසන පද්ධතිය අනාත්මයි කියන. ඒක විපරිණාමය වෙනවා. ඇති වුණා වගේම නැති වෙනවා. ওই විදිහට තේරුම් අරගන්න ඕනේ. මේ කාය සංකාරය අනිත්‍යයි, අනාත්මයි. ජරාවටපත් වෙනවා, දි รา පත් වෙනවා. සමහර විට අපිට දැන් දැනෙනවා අපේ ශ්වසන පද්ධතිය දිරලා කියලා. ජරාවට ගිහිල්ලා කියලා. නේ? අපි කියන එක හතිය දැන් හරි හුස්ම ගන්න අපහසුයි කියනවා. ඇයි ඒ? දි รา පත් වෙලා. විටින් විට කාය සංකාරය ව්‍යාධි වලට ගොදුරු වෙනවා. නොඑක් විදිහේ දූවිලි දුම් ඇතුල් වෙලා වෛරස් ඇතුල් වෙලා දැන් හෙම්බිරිසා වෛරසයත් ශ්වසන පද්ධතිය අවුල් කරන එක. කොරෝනා වෛරසය වගේ. ඉතින් විටින් විට මේ පද්ධතිය නැත්තම් මේ අස්වාස ප්‍රස්වාසය කියන මේ කාය සංකාරයේ ව්‍යාධි ධර්මයටත් ලක් වෙනවා. අන්තිමට මේක මරණ ධර්මතාවයටත් ගොදුරු වෙනවා. ශ්වසන පද්ධතිය. ඉතින් අන්න ඒ දේ තේරුම් ගන්න තමයි මේ අස්වාස ප්‍රස්වාසය ගැන කතා කරන්නේ. නැත්තම් ඕක ගැන කතා කරන්න වෙනම විද්‍යාවක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඉගෙන ගත්ත හැකි. වෛද්‍ය විද්‍යාව. ඒකෙත් වෙනමම කොටසක් තියෙනවා. ඔය ශ්වසන පද්ධතිය පිළිබඳව වෙනමම වෛද්‍ය විද්‍යාත්මක කොටහක් වෙනමම වර්ධනය කරලා තියෙනවා. ශරීරයේ එක එක අංග වලට වෙනම කොටස් වෙනම විද්‍යාත්මක අංශ තියෙනවනේ. ඉතින් ඒ වයින් කවදාවත් මේ බුදුදහමේ උගන්වන දේ උගන්වන්නේ නැහැ. ඒ බැලුවොත් ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි උගන්වන්නේ. නිත්‍ය සංඥාව තමයි දෙන්නේ හැමතැනම. නේ? අවිපරිණාමී සංඥාව. ජරා නෙමෙයි අජර. නේ? ව්‍යාධි නෙමෙයි අව්‍යාධි. මරණ නෙමෙයි අමර ගැන කතා කරන්නේ ඔයයි. නේ? මරණ ධර්මතාවයට ගොදුරු වෙනවායි කියන අදහස ගේන්නේ. ව්‍යාධි ධර්මතාවයට යටත් කියන එක මතු කරන්නේ. ජරා ධර්මතාවයට යටත් කියන එක මතු කරන්නේ. මේක පටිච්ච සමුප්පන්නය අනිත්‍ය දෙයක්, අනාත්ම දෙයක්, විපරිණාමයටපත් වෙන දෙයක් හැටියට මතු කරන්නේ කිසිම විද්‍යාවක්. ඒක නිසා මේ විද්‍යාවන් වලින් දෙන සංකල්ප, දෙන ක්‍රියාකාරකම් විසින් අපි නැවත නැවත දුකටපත් කරනවා. යලි යලිත් දුකටපත් කරනවා. මේ කියන කාරණේ සියුම්ම තේරුම් ගන්නවා. නැත්තම් කෙනෙක් වරදවා හිතා ගන්න පුළුවන් මේක මේ වෛද්‍ය විද්‍යාවට මෙච්චර සේවයක් කරන වෛද්‍ය විද්‍යාවට එරෙහිව කරන ප්‍රකාශනයක් කියලා. එහෙම වෙන්න ඉඩ තියෙනවා මේක හරියට තේරුම් නොගත්තොත්. ඒකයි. ඉතින් ඔය අස්වාස ප්‍රස්වාසයේ කාය සංකාරයේ කායපටිබද්ධ කායික ක්‍රියාකාරකමක් කියලා ධම්මදින්නා තෙරින් වහන්සේ විශාකට පැහැදිලි කරනවා. ඉතින් ඕකේ විපස්සනා කොටසත් දේශනා කරන්න ඇති. නැති වෙන්න විදිහක් නැහැ. මොකද මේක නිකන් මේ කාය සංකාරයක් හඳුන්වා දීමක් කරන්න දෙයක් නැහැ. එතනින් එහාට ගිය කොටස දේශනා කරන්න ඇති. නැති වෙන්න විදියක් නැහැ. එක්කෝ ඒක සූත්‍රයට අනවශ්‍යයි කියලා හිතුණා හරි නැත්නම් ඒක කිසියම් හේතුවකින් ඒක අපිට මතුවෙලා නැහැ. සූත්‍රයේ අන්තර්ගත වෙලා නැහැ.
කොහොම නමුත් අපි දන්නවා මේ සූත්‍ර දේශනා හරි සංක්ෂිප්තයි. ඒවයි අමහර වෙලාවට පොදු ධර්මතා සඳහන් නොවන තැන් තියෙනවා. ඒ විදිහට. ඉතින් ඔය අපි කාය සංකාර කියන මූලික කාය සංකාරයේ ප්‍රධාන එක කායික වූද කාය ප්‍රතිපද වූද ප්‍රධාන කාය සංකාරයේ හැටියට සැලකෙන්නේ අස්වාස ප්‍රස්වාසය. ඒකයි අස්වාස ප්‍රස්වාසයේ විතරක් කාය සංකාර හැටියට ගත්තොත් එතනක් දෝෂයක් හිටිනවා. නමුත් කාය සංකාර බහුලයි අප්‍රමාණයි කියන්න බැරි තරම්. ඒන් ප්‍රමුඛ එක විතරයි ධම්මදින්නා තේරින් වහන්සේ මතක් කළේ. ඉතින් අනිත් ඒවත් අපි ඒ අනුසාරයෙන් තේරුම් ගන්න ඕන. ඒ වගේම කාය සංකාරයේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. ඒ කාය සංකාරයේ තුලින්මයි. දැන් මේ දවස්වල අපිට ඒකට හොඳ කමටහනක්. අස්වාස ප්‍රස්වාසයේ යථා ස්වභාවය තේරුම් ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේක ජරා ව්‍යාධි මරණ ධර්මතාවයලට ගොදුරු වෙන හැටි. නේ? ආනාපාන සතිය වඩනකොට Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක මොන විදිහේ ධර්මතාවක්ද කියලා. නිට්ටයද අනිත්‍යද කියලා, ආත්මද අනාත්මද කියලා. අවිපරිණාමීද විපරිණාමීද කියන ටික හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා ආනාපාන සතිය වඩනකොට. ආනාපාන සතිය වඩන්නේ කාය සංකාරයේ ඇසුරෙන්නේ. ඒකෙදි කමටහන කරලා දීලා තියෙන්නේ මේ කාය සංකාර. අස්වාස් ප්‍රස්වාස්. ඉතින් අපිට ඕක ප්‍රත්‍යක්ෂ කරගෙන අන්තිමට අපි මොකද්ද කරන්නේ? ආනාපාන මේ මහා සතිපට්ඨාන දේශනාවේදී අපි භාවනා පුහුණු වැඩමුළුවේ අපි කතා කරගෙන යන මහා සතිපට්ඨාන දේශනාව ඔබට මතකයි? ඉතින් ඒකෙදී ඔය ආස්වාස් ප්‍රස්වාසයේ පිළිබඳ ආනාපාන සතිය අගදිත් කියන්නේ මේ අනිශ්චිතෝ විහෙරති නචකින්චි ලෝකේ උපාදීය. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අර කාය සංකාරයේ ස්වභාවය තමයි අර විදර්ශනාත්මකව දකින්නේ. දැක්කම වැඩ දෙකක් එතන සිද්ධ වෙනවා. එකක් තමයි කාය සංකාරයේ ඇසුරෙන් සතිය පිහිටනවා. සතිය උපද්දනවා. ඉතින් සතිය උපද්දන්නේ මොකටද? සතිය උපද්දන්නේ විපස්සනාවට යන්න වෙන දෙයකට නෙමෙයි. උපද්දගත් සතියෙන් විදර්ශනාවට යන්නේ නැත්නම් ඒ සතිය වැඩක් නැහැ. ඒක නිකන් සතිය සඳහා විතරයි. සතිය සඳහා නෙමෙයි බුදුදහම උගන්වන්නේ. සතිය විපස්සනාව සඳහා. විපස්සනාව මොකටද කියන එක අපි දන්නේ. එතකොට ආනාපාන සතියේදී සතිය උපද්දනෝ කාය සංකාරයේ ඇසුරේ. ඊළඟට ඉම කාය සංකාරයේම ඒ උපද්දාගත් සතියෙන්ම ඉම කාය සංකාරයේ යථා ස්වභාවයේ යථා භූතයේ ඥානයට දැర్శණය වෙනවා. අස්වාස ප්‍රස්වාසයේ ඇතිතතු දකින්න. අස්වාස ප්‍රස්වාසයෙන් උපද්දගත් සිහිනුවණින්ම. ඒකයි ස්වභාවය. ඕක මං එක අවස්ථාවකදී හිතා ගන්න බැරි ටිකක් අමාරු උපමාවක් කිව්වා. කඩුවෙන්ම කඩුව කපනවා කියලා. කපලා දානවා කියලා. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක්. කඩුවෙන් කොහොමද කඩුව කපලා දාන්නේ? ඒ ආයුධයෙන්ම ආයුධය කපලා දානවා කියලා. ඒක නිකන් අභෞවිය හිතා ගන්න බැරි අතාර්කික ප්‍රකාශනයක් වගේ බැලුව බැලමට. නමුත් අපි වඩන කුසල ධර්ම තුල ওই ලක්ෂණේ තියෙනවා. අපිට අස්වාස ප්‍රස්වාසයෙන් අපි සිහිනුවන උපද්දගෙන ඒ අස්වාස ප්‍රස්වාසයේම යථා ස්වභාවය අපි ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ උපද්දගත්ත සිහිනුවනේ. එහෙම උපද්දගත්තම අස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව තිබුණු මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප මිත්‍යා භාවිතයන් ඔක්කොම ඒකෙන්ම කැපිලා යනවා. අන්න ඒකයි මේ අදහස් කරේ. ඒකයි අදහස් කරේ. එහෙමනම් අපි කාය සංකාරය තුලින් අපි තේරුම් බේරුම් කරගන්න ඕන දේ ඔය විදිහයි. ඊළඟට මේ සංකාර තුනේ තවත් සංකාර දෙකක් පැහැදිලි කරනවා. වචී සංකාර සහ චිත්ත සංකාර දෙක. එතනත් අර විදිහටම පැහැදිලි කරනවා වචී සංකාරය විතක්ක ਵਿਚාරෝ වචී සංකාරෝ කියලා. අස්වාස ප්‍රස්වාස කාය සංකාරා
විතක්ක ਵਿਚාරා වචී සංකාරෝ. මේක තව ටිකක් ධම්මදින්නා තේරින් වහන්සේ යටින් පැහැදිලි කරනවා. ආවුසෝ විශාක පුබ්බේ විතක්කෙත්වා විචාරෙත්වා පච්චා වාචම් බින්දති තස්මා විතක්ක ਵਿਚාරෝ වචී සංකාරෝ කියලා. මේකත් අර මේ නිකන් දැනුමට එකතු කරගෙන ප්‍රමාණවත් නැහැ. විතක්ක ਵਿਚාර කියන්නේ මොකද්ද කියපු ගමන්ම අපිට ඒක දැනුමක් හැටියට විතක්ක මේ වචී සංකාර කියන්නේ මොකද්ද කියපුවාම ඒක අපිට දැනුමක් හැටියට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඕක ගැන චූල වේදල්ල සූත්‍රයේ තියෙනවය. ඕක ධම්මදින්නා තේරින් වහන්සේ පැහැදිලි කරලා තියෙනවය. එතන පැහැදිලි කරලා තියෙන්නේ මෙහෙමය. ඉතින් ඔය ටික ඉදිරිපත් වෙනවා නම් ඒක හුදු දැනුමක් විතරයි. ඒකට තමයි අපි දහම් දැනුම කියන්නේ. ඉස්කෝලේදී බලන්නේ, දහම් පාසලේදී බලන්නේ ඕවන් දහම් දැනුම. ඒ දහම් දැනුම. හැබැයි ධර්මාවබෝධය ඊට වැඩිය වෙනස් එකක් ගැඹුරු එකක්. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් දහම් දැනුම හරහා ගිහිල්ලා අපි ධර්මාවබෝධය ලබා ගන්න. එතකොට දැන් අපි ඊළඟ සංකාරයට ගියෝ. වචී සංකාරය කියලා. වචී සංකාරය කිව්වම මොකක්ද එකකින් අදහස් කරන්නේ? වචන නිකුත් වීම. වචන පිටවීම කියලා අපිට ගන්න පුළුවන්. වචී සංකාරය. එතකොට වචන නිකුත් වීමට වචන පිටවීමට අදාළව අපේ මනසේ කෙරෙන දෙයක් මෙතෙන්දි පෙන්නනවා. පුබ්බේ කිව්වේ ඊට කලින් වචන පිට වෙන්න කලින් විතක්කෙත්වා ਵਿਚාරෙත්වා විතක්කේති ਵਿਚාරේති යම්කිසි අදහසක් ඇති වෙලා යම්කිසි සිතිවිල්ලක් ඇති වෙලා විතක්ක කියන්නේ ඇත්තටම සරලව ගත්තොත් සිතිවිල්ල කියන එකයි. ඊළඟට ਵਿਚාර ඒ සිතිවිල්ල ඔස්සේ සිතිවිල්ලට අනුව ටිකක් හිතන ගතිය. සිතිවිල්ලක් ඇතිවීම විතක්ක. ඒ ඔස්සේ තවත් ටිකක් හිතන ගතිය ਵਿਚාර. තර්කානුකූලව කරුණු හේතු කරුණු දක්වමින් හිතන. ඒකයි. දැන් අපි සරල උදාහරණයක් මේකට ගත්තොත් එහෙම වුණොත් තමයි මේක අපිට වැටහෙන්නේ. නිදර්ශනයකින් ගත්තොත් තමයි අපි හිතමු මේ අපි මෙහෙම මේ ධර්ම සාකච්ඡාවේ ඉන්න මේ මොහොතේ ශරීරයේ පැත්තෙන් මොකක් හරි ස්පර්ශයේ වශයෙන් දැනෙනවා කියලා. ඇතුළතින් හෝ පිටතින් ස්පර්ශ වශයෙන් දැනුණා කියලා හිතමු. යමක් ඔන්න දැනෙනවා. දැනිලා ඔන්න කකුලේ දැනෙනවා යමක්. අපි හිතමු යම් කිසි ස්පර්ශයක් දැනෙනවා. දැනුනම ඒකට අපේ හිත යොමු වෙනවා. පොට්ටබ්බ නැත්තම් කාය විඥාන කියලා අපි ඒකට කියනවා. දැන් මොකද්දෝ දැනෙනවා. දැනිලා ඒක වැටහෙනවා මේ මදුරුවෙක් විදිනවා කියලා. කකුල මදුරුවෙක් විදිනවා නේද කියන එක ඔන්න තේරෙනවා. අන්න ඒක නිකන් විතක්කය වගේ. මදුරුවෙක් විදිනවා. එතකොට ඒක ඔස්සේ අපි හිතනවා මොකද කරන්නේ? මේක අයලවන්න දාන්න ඕන මේක. නැත්තම් මේ ලෙඩ හැදේ මොන හරි කියලා. කොහොම හිතනවා ඒක ඔස්සේ හිතන්නේ දැන්. හිතලා අපි මොකක් හරි කරනවා. ඒ ක්‍රියාකාරකමට අපි කියන්නේ කාය සංකාරය කියලා. කෙරුවා. දැන් මෙතන වචී සංකාරය මොකද්ද? වචනයක් පිට කරනවා ආදාර සම්බන්ධයෙන්. දැන් මధుර සම්බන්ධයෙන් වචනයක් පිට කරන්නේ නැහැ අපි. සමහර වෙලාවට වෙන කෙනෙකුට කියන්න පුළුවන් ওই දොර වහන්න මේ මధుරෝ එනවා හරියට. කාට හරි කියන්න ඕන මේ මధుරෝ එන එක වළක්වන්න මේ දොර වහන්න හරි මොකක් හරි දෙයක් කරන්න කියලා. අන්න එතන අපි මම මේ කියන්න ඕන මේක වළක්ව ගන්න මේ අහවලාට දොර වහන්න කියලා. එහෙම කියලා දැන් වචනේ පිට කරනවා. කරුණාකරලා ඒ දොර වහන්න ආදී වශයෙන් කියලා. මේ විදිහට. ඉතින් ওই විදිහට සංස්කාරය වචී සංකාරයට පෙර සිද්ධ වෙන විතර්ක ਵਿਚාර දෙක අපි ওই විදිහට අපිට තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ විතර්ක ਵਿਚාර සහ වචී සංකාර කියන මේ ටික අපි තේරුම් ගැනීම මේ ධර්මතාව
තේරුම් ගැනීමක් හැටියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ධර්මතාව තේරුම් ගැනීම හැටියට. හැබැයි මේ විතක්ක ਵਿਚාරත් ඒන් මතු කරන වචී සංකාරයත් සම්බන්ධයෙන් මේවා අපේ ආර්ය ප්‍රතිපදාවට කොහොමද බද්ධ වෙන්නේ? දැන් අපි ආර්ය ප්‍රතිපදාව යන අය මේවා දැනගත යුත්තේයි. මේකේ අංශ දෙකක් තියෙනවා. එකක් තමයි මේ විතක්ක ਵਿਚාර දෙක ධර්මතාවයක් හැටියට තේරුම් අරගෙන ඒ විතක්ක ਵਿਚාර හසුරුවා ගැනීමක් තියෙනවා මෙහිලා. විතක්ක ਵਿਚාර හසුරුවා ගැනීම. එතකොට මොකක්ද මේ විතක්ක ਵਿਚාර හසුරුවා ගන්නවා කියලා කියන්නේ? ඔන්නොතෙන්දී අපිට ඔය අකුසල විතර්ක වගේ දේවල් පිළිබඳ සාකච්ඡාවක් ඔතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම සම්බන්ධ නොවෙනවා නම් මේ කරන විතර්ක ਵਿਚාර පිළිබඳ සාකච්ඡාව ඒ තරම්ම මේ වළංගුතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අපි විතර්ක ਵਿਚාර හඳුනාගෙන මේ විතර්ක ਵਿਚාර අපිට සිද්ධ වෙනවා යහපත් කරගන්න. මොකද හේතුව විතර්ක ਵਿਚාර වලට අනුවනේ වචී සංකාරය කෙරින්නේ. අපි දන්නවා වචී සංකාරයේ අකුසලයේ පැත්ත අපි දැන් දන්නවා. මුසා, පිසුනා, පරුසා, සම්පප්පලාපා. ඔය අකුසල වචී සංකාර. ඊළඟට කුසල වචී සංකාර අපි දන්නවා. සත්‍ය, සත්‍යං වාචා, සත්‍ය වචන. ඊළඟට මුසා වෙනුවට. පිසුනා වෙනුවට සමග්ග කරණින් වාචම් වාසිතා. සමග කිරීමේ වචන භාවිතා කිරීම. ඊළඟට පරුසා වාචා වෙනුවට යාසා වාචා නේලා කන්න සුඛා පේමනීය හදයංගම පෝරි ආදී වශයෙන් හෘදයංගම ශිෂ්ට එවැනි වචන. ඊළඟට සම්පප්පලාප වෙනුවට අත්වාදී ධම්මවාදී විනයවාදී තථාරූපින් වාචම් භාසිතා කියලා. දැන් මේකේ අපිට තියෙනවා මේ ආර්ය ප්‍රතිපදාවට සම්බන්ධ වෙන යම්කිසි කොටසක් වචී සංකාරවල. අන්න ඒ කොටස අපි මෙතෙන්දී සැලකිල්ලට නොගත්තොත් මේක අපි ඇත්තටම ධර්ම සාකච්ඡාවක් වෙන්නේ නැහැ. හුදු දහම් දැනුමක් බවට පරිවර්තනය. ඒ නිසා අපිට වචී සංකාර සම්බන්ධයෙන් අන්න ඒ කොටස අපි තේරුම් ගන්නවා. විතක්ක ਵਿਚාර වලදී අකුසල විතර්ක විශේෂයෙන් අපි කුසල විතර්ක අකුසල විතර්ක දෙක තේරුම් ගන්නවා. ඒ කියන්නේ කුසල සිතිවිලි සහ අකුසල සිතිවිලි කියන දෙක අපි අවබෝධ කරගන්න ඕන, තේරුම් කරගන්න ඕන. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට මේ දෙක කොහොමද අපි තේරුම් ගන්නෙ? අපි තුලින්ම ඕක අවබෝධ කරගන්න ඕන. දැන් ඔතෙන්දී අපිට චිත්තානුපස්සනා වගේ කමඨහන් හුඟක් උපකාරී වෙනවා. අකුසල විතර්ක, මේ විතර්ක තේරුම් ගන්න, විචාර තේරුම් ගන්න. අපිට සිතිවිල්ලක් ඇති වෙන හැටි, ඒ සිතිවිල්ල අල්ලගෙන අපි තව අල්ලගෙන කියන්නේ ඒ සිතිවිල්ල ඇසුරෙන් අපි තව සිතිවිලි හදාගන්න විදිහ, අකුසල සිතක් ඇති වෙලා අකුසල ਵਿਚාරයට යන හැටි, අනිත් පැත්තෙන් කුසල් සිතක් ඇති වෙලා කුසල ਵਿਚාරයට යන හැටි, ඒ ටික අපිට අපි තුලින් දකින්න පුළුවන්. ඉතින් ඒ අකුසල කුසල දෙකෙන් අපි දන්නවා ඔය පළවෙනි දෙවෙනි ධානයේදී විතක්ක ਵਿਚාරාණං වූපසමා කියලා යම්කිසි කුසලතාවයක් උගන්වනවා. විතක්ක ਵਿਚාරාණං වූපසමා. ඒ කියන්නේ අර එතන අදහස් කරන්නේ සියලු සිතීම් ඒ ඔස්සේ සිතා බැලීම්, සියලු සිතිවිලි සහ ඒ සිතිවිලි ඔස්සේ කරන සියලු සිතා බැලීම් මේ අවසන් කරනවා නෙමෙයි. අර අකුසල සිතිවිලි සහ ඒ අකුසල සිතිවිලි දිග්ගැස්සීම විචාර කියලා කියන්නේ. අන්න ඒක විතක්ක ਵਿਚාරාණං වූපසමා කියලා කියනවා. අන්න ඒ తত্ত্বය
මේ කතා කරන්නේ මේ වර්ධනය කරගන්නේ ඉන්නේ ඒ తত্ত্বය. ඉතින් අපි ඒ සඳහා අභ්‍යාස කරන්න ඕන මේ විතර්ක ਵਿਚාර ඇතුලේ පවතින උපසමනය කරගන්න. ඒකයි. විතර්ක ਵਿਚාර උපසමනය වුණොත් ඒ විතක්ක ਵਿਚාර වලින් ඇති කරන වචී සංකාරය ඒක කුමක් වේද? අකුසල විතර්ක ਵਿਚාර උපසමනය කළොත් අකුසල වචී සංකාර වෙන්නේ නැහැ. එතකොට අපි අපේ වචන තවමත් අකුසල විදිහට පිට වෙනවා නම් රළු වචන කොටින්ම බොරු කේලම් පරුස වචන හිස් වචන විදිහට පිට වෙනවා නම් යම් මොහතක අපි තේරුම් ගන්න ඕනේ ඒකේ පිටිපස්සේ තියෙන විතර්ක ਵਿਚාර අකුසල වෙලා කියලා. අකුසල සිතවිල්ලක් ඇවිල්ලා ඒ අකුසල සිතවිල්ල ඔස්සේ දිගට හිතලා තමයි අර වචනේ කිව්වේ. දැන් ඕක කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක් ඔච්චර කියලා හිතලා නෙමෙයි මම ওই වචනේ කිව්වේ. දැන් වචනේ කිව්වයින් පස්සේ අපිට තේරෙනවා මේ අකුසල වචී සංකාරයක් කෙරුණා කියලා. හැබැයි ඊට පස්සේ අපි ඒක තේරුණාම කියනවා මම ඔච්චර හිතලා කිව්ව වචනයක් නෙමෙයි ඕක එච්චර ගණන් ගන්න එපා ආදී වශයෙන් කියලා. එතකොට මේක එක්තරා ප්‍රමාණයකට අපි දකින්න ඕන මේකේ අනත්ත් ස්වභාවය. දැන් ඔන්න අපි අර කාය සංකාරයේ වගේම වචී සංකාරයේත් අනිත්‍ය අනත්ත් ස්වභාවය තේරුම් ගන්න ඕන. මේක එක්තරා විදිහකට අපිට පාලනයෙන් තොර ලක්ෂණයකුත් මේකේ තියෙනවා. ක්ෂණිකව චේතනාව ඇවිල්ලා හොඳයි අපි ආපහු ධර්ම සාකච්ඡාවට යමු වෙනවා. එතකොට වචී සංඛාර ධම්මදින්නා තේරින් වහන්සේගේ දේශනාව චූල වේදල්ල දේශනාව ඇසුරින් අපි වචී සංඛාර පිළිබඳ සාකච්ඡාවේ මේ හිටියේ. ඒ අතර තමයි මේ විදුලි විසන්දි වීම සිද්ධ වුනේ. එතකොට මේ සංඛා විශේෂයෙන් වචී සංකාරයට පසුබිම් වන විතක්ක ਵਿਚාර දෙක. ඒ කියන්නේ සිතවිලි ඇතිවීම සහ ඒ සිතවිලි දිග්ගැස්සීම කියලා අපිට සරලව කියන්න පුළුවන් ඕක. එතකොට සිතවිලි ඇතිවීම ස්වභාවික දෙයක් හැටියට අපි බාර ගන්න ඕන. ඒක ස්වභාවික සංසිද්ධියක්. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නනවා වෙනත් ඔය කන්ද සංයුත්තේදී එහෙම සංචේතනා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. සංකාර විස්තර කරන තැන රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා වශයෙන්. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවා ඉන්ද්‍රිය ගෝචර වීම හේතුඵල ධර්මතාවයක් හැටියට ස්වභාවික දෙයක් හැටියටයි අපි පිළිගන්නේ, බාරගන්නේ. ඒක ධර්මතාවයක් විදියට. එතකොට ඒ ධර්මතාවයේ එතකොට චිත්තය නැත්තම් ඔය අපි මෙතෙන්දී ඒකට පාවිච්චි කරන වචනේ විතක්කය කියලා. එහෙම නැත්නම් චිත්ත සංකාරය, එහෙමත් නැත්නම් සංචේතනාව. ඒක අපි බාරගන්නේ පටිච්ච සමුප්පන්නයක් විදිහට, හේතුඵල ධර්මතාවයක් විදිහට. ඊළඟට එන ਵਿਚාරය. ਵਿਚාරය කියන්නේ අර සිතවිල්ල දිග්ගැස්සෙනවා කියන එකයි ඒකේ අදහස. එතකොට දිග්ගැස්සීම මානසිකාර්යය පදනම් වෙලා සිද්ධ වෙන දෙයක්. යම් සිතවිල්ලක් ඇති වුණාම මේ සිතවිල්ල ඔස්සේ දිගින් දිගට හිතන ස්වභාවයට හුඟක් ආධාර වෙන්නේ මානසිකාර්යය. දැන් ඕනම සිතවිල්ලක් දිග්ගැස්සෙන්න පුළුවන් දෙවිදියකට. අකුසල ਵਿਚාරය හෝ කුසල ਵਿਚාරය කියලා. ওই දෙපැත්තටම යන්න පුළුවන්. එතකොට විතක්ක ਵਿਚාරා නම් ූපසමා කියන තැන අදහස් කරන්නේ අකුසල පැත්තට මේක දිග්ගැස්සීම නතර කිරීම. අර අපිට යම්කිසි අදහසක් ඇති වෙනවා. දැන් අපි හිතමු මම අර උදාහරණයක් කියවනේ මම කලින් කකුලේ මට ස්පර්ශයක් දැනුණා. ටිකක් අවධානය යොමු කරපුවාම මදුරුවෙක් විදිනවා. දැන් ඔය සිද්ධිය ඔය මදුරුවෙක් විදිනවා කියන අදහස ආවා. දැන් ඔය ඔස්සේ දිගට අපිට දෙපැත්තකට හිතෙන්න පුළුවන්.
මේ මధుර එලවන්න ඕනේ, එලවලා දාන්න ඕන මොනවා හරි හිතෙන්න පුළුවන්. නැත්නම් මේ මధుර මරලා දාන්න ඕනේ එහෙම හිතෙන්නත් පුළුවන්. දාලා එහෙම මරලා දාන්නත් පුළුවන්. ඒක කාය සංකාරයට ගිහිල්ලා එහෙමත් වෙන්න පුළුවන්. නැත්නම් මధుරෝ ඉතින් ස්වභාවයක් මේ ශරීර කනවා. ඒගොල්ලන්ට කන්න අවශ්‍ය දේවල් අපේ ශරීරයේ තියෙන නිසා ඒගොල්ලන්ගේ ආහාර හැටියට ගන්න පුළුවන් දේවල් අපේ ශරීරයේ තියෙනවා. තියෙන නිසා ඒගොල්ලෝ ඇවිල්ලා ඒ කොටස කනවා. දැන් ලේ ඒගොල්ලන්ගේ ආහාරයක්. ඒ ආහාරයක් තියෙන නිසා ඒ සතා ඇවිල්ලා කනවා. ඒක ස්වභාවික ධර්මතාවයක් හැටියට අපි මෙනෙහි කරුවොත් අර සතා කෙරෙහිම ද්වේෂසිතක් ඇති වෙන්නේ අපිට. ද්වේෂයක් හට ගන්නන්න, ද්වේෂයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් එතන පැන නගින්නේ නැහැ වශයෙන්. ඉතින් ඒ විදිහට. එතකොට යන්නේ මොන මානසිකාරයේද? යෝනිසෝ මානසිකාරය යන්නේ. ඒ විදිහට මානසිකාරය කරන්න අපිට යෝනිසෝ මානසිකාරය කියන්නේ අපි වඩාගත යුතු කුසලයක්. ඒ විදිහට හිතුවොත් අපේ විතක්කය කොහොම වෙතත් අර අදහස කොහොම වෙතත් එතනින් යන ਵਿਚාරය, ඒ කියන්නේ සිතවිලි මාලාව දිග්ගැස්සීම කියන එක අකුසල පැත්තට නොයා පවත්ව ගන්න අපිට පුළුවන්. දැන් අකුසල පැත්තට සිතවිලි දිග්ගැස්සුනාම තමයි අකුසල වචී සංකාරය කෙරෙන්නේ. දැන් මේ කතා කරන්නේ වචී සංකාරය ගැනනේ. වචනය පිට වෙන්නේ අකුසල වචනේ, බොරුව කියලාම පරුස වචනේ, හිස් වචනේ පිට වෙන්නේ. ඒවටනේ අකුසල වචී සංකාර කියන්නේ. ඒක වෙන්නේ අර විතක්ක ਵਿਚාරයේ ස්වභාවය අනුව. කොටින්ම අපේ සිතවිල්ලයි ඒ සිතවිල්ල ඔස්සේ හිතන විදිහයි අනුව තමයි වචනේ පිට වෙන්නේ. එතකොට අපි ඔය විතක්කයයි ਵਿਚාරයයි දැකලා ඒ විතක්ක ਵਿਚාරය සංසිඳවන්න පුළුවන් නම් ඔය දෙවෙනි ධානයේදී කියන විතක්ක ਵਿਚාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං කියන ඔය දෙවෙනි ධානයේ ලක්ෂණ කියන ඒ ස්වභාවය. අජ්ජත්තං සම්පසාදන චේතසෝ ඒකෝදිභාවං. ඇයි එහෙම උනේ? අවිතක්කං අවිචාරං නිසා. අර අකුසල විතර්කය අකුසල ਵਿਚාරය සංසිඳෙවුවා. එතකොටම දැන් බොහෝම සංහිඳියාවක් හිතේ ඇති වෙනවා. අර සිද්ධිය පිළිබඳ ආපු සිතිවිල්ල ආවට මොකද විතක්කය ਵਿਚාරය වෙන්නේ යෝනිසෝ පැත්තට. යෝනිසෝ මනසිකාරයයි මේකට සහයෝගය දෙන්නේ. ඒක නිසා සිතිවිලි ධාරාව යන්නේ කුසල පැත්තට. එතකොට ඒ ඔස්සේ පිට වෙන වචනය වචී සංකාරයක අකුසල වෙන්නේ නැහැ. සමහරවිට ඒක කාය සංකාරයකට ගියත් ඒ අකුසල වෙන්නේ නැහැ. ඒ ඔය විදිහට අපිට පුළුවන් වෙන්න ඕනත් වශයෙන්ම මේ ස්වභාවය අවබෝධ කරගන්න, මේ ස්වභාවය තේරුම් ගන්න. ඒකයි. ඉතින් ඒක තමයි මූලික වශයෙන් මෙහිදී අපි අවධානයට සැලකිල්ලට ගන්න කාරණේ. එතකොට අපි මේ දේශනාව ඔස්සේ චූල වේදල්ල දේශනාව ඔස්සේ කරන සාකච්ඡාවේදී අපිට මේ විතර්ක ਵਿਚාරයි වචී සංකාරයි කියන මේ ධර්මතා අපිට අදාළ වෙන්නේ කොහොමද? ඒක අපේ නිවන් මාර්ගයට සහසම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ අපි මෙතෙන්දී විශේෂ සැලකිල්ලට භාජනය කරගන්න වෙනවා. ඉතින් එහෙම ඒ කොටස අපි තේරුම් නොගත්තොත්, ඒ කොටස ඒ භාවිතේ නොගියොත් මම මුලින් මතක් කළේ එකයි මේ සාකච්ඡාව හුදු දහම් දැනුමක් විතරක් වෙනවා. ඉතින් එහෙම හුදු දහම් දැනුමක් වෙලා වැඩක් නැහැ අපි කරන සාකච්ඡා. ඒක චින්තාමය වශයෙන්, භාවනාමය වශයෙන් ඉදිරි පියවර දෙකට යන්න ඕන. සුතමේ ඥානයකින් අතර වුණොත් මේ ධර්මයේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. එහෙනම් මේක නිවනට සම්බන්ධ කරගන්නේ කොහොමද? දුක්ඛ නිරෝධයට සම්බන්ධ කරගන්නේ කොහොමද? අර අපි කාය සංකාරය සම්බන්ධ කරගත්තා වගේ. වචී සංකාරය හරි ප්‍රබල එකක්. මේ වචන කියන්නේ හරි මහා ප්‍රබල එකක්. අපි අදහස් සුවමාරු කරගන්නවා, අපේ හැඟීම් පිට කරනවා. සමහරට අපේම ක්‍රියාකාරකමට බලපානවා මේ විතක්ක ਵਿਚාර. සිතවිල්ලයි ඒ සිතවිලි දිග්ගැස්සීමයි. ඒ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට
වචී සංකාරයේ පිටුපස තියෙන මේ ධර්මතාවය තමයි අපි මෙතෙන්දි තේරුම් කරගන්නේ, අවබෝධ කරගන්නේ, වටහා ගන්න. අන්නේ ස්වභාවය. එතකොට දැන් අපිට පුළුවන්කම තියෙනවා එක්තරා අභ්‍යාසයකින්, චිත්තාභ්‍යාසයකින් නැත්නම් චිත්තානුපස්සනා කියලා අපිට ඒක කියන්න පුළුවන්. චිත්තානුපස්සනාව මගින් මේ විතක්ක ਵਿਚාර දකින්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයේ විසින් විතක්ක ਵਿਚාර සංසිඳවන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල විතර්ක අකුසල ਵਿਚාර තමයි අපි සංසිඳවන්නේ. ඊළඟට ඒ ඔස්සේ කුසල වචී සංකාර අපිට පුහුණු වෙන්න පුළුවන්. සම්මා වාචා කියන මාර්ගාංගය තුල පෙන්눔 කරන්නේ කුසල වචී සංකාර. ඒක කෙලින්ම නිවනට සම්බන්ධ වෙනවා. මොකද නිවන් මාගේ අංගයක්. අකුසල වචී සංකාර විසින් දුක ඇති කරනවා. පව් අකුසල් කෙරෙනවා. කුසල වචී සංකාර විසින් දුක්ඛ නිරෝධය වෙනවා. පින කුසලයේ වැඩෙනවා. අන්නේ විදිහට මේක අපි තේරුම් අරගෙන භාවිතයට යන්න ඕන. අන්න එතන භාවනා. මේක භාවිතයට ගන්න අවස්ථාව තමයි භාවනා කියලා කියන්නේ. භාවිතයට ගත්තොත්, භාවනා කළොත්, භාවිත කළොත් තමයි අපි ධර්මයෙන් බලාපොරොත්තු වෙන නිවීම සැනසීම අපිට ලැබෙන්නේ. ඒ සඳහාමයි මේ සාකච්ඡා සම්මන්ත්‍රණ අපි කරන්නේ, වෙන දෙයකට නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔය කාරණේ අපි අවබෝධ කරගමු. ඊළඟට තවදුරටත් ධම්මදින්නා තේරින් වහන්සේ සමග මේ කෙරෙන මේ සාකච්ඡාව අපිට දකින්න පුළුවන් තවත් ඉස්සරහට යන. ඊළඟට අනිත් සංස්කාරය ගැන කියනවා. දැන් මෙතන චිත්ත සංකාර, කාය සංකාරයයි වචී සංකාරයයි කතා වුණා, පැහැදිලි වුණා. ඊළඟට චිත්ත සංකාරය ගැන කතා කරමු ධම්මදින්නා තේරින් වහන්සේ. ඒකත් අපි මෙතෙන්දී සැලකිල්ලට ගන්න ඕනේ. එතකොට මේ වචී සංකාරයයි චිත්ත සංකාරයයි අතරත් යම් ආකාරයකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒකත් අපි මෙතෙන්දී අවබෝධ කරගත යුතු කාරණයක්. එතකොට කොහොමද මේ කොටස පැහැදිලි වෙන්නේ, කොටස ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා අපිට මෙතෙන්දී බලන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මේ සංකාර කොටස ධම්මදින්නා තේරින් වහන්සේ පැහැදිලි කරන්නේ කියලා. එතෙන්දී සූත්‍රයට අපි නැවත යොමු වෙනවා. එතකොට ඊළඟ සංස්කාරයට අවධානය යොමු කළොත් එතන ධම්මදින්නා තේරින් වහන්සේ චිත්ත සංකාර ගැන සඳහන් කරනවා. සංඥාච වේදනාච චිත්ත සංකාරෝ කියලා. එතකොට චිත්ත සංකාරය දැන් අපි වචී සංකාරයේ තවත් මුලට යෑමක්. ඇත්තට මේ චිත්ත සංකාරය කිව්වම ඒකෙන් අදහස් කරන්නේ තවත් විදිහකින් කිව්වොත් අපි කතා කරපු විතක්කය ගැන. සිතවිල්ල සකස් වීම. දැන් සිතවිල්ල සකස් වුණයින් පස්සේනේ සිතවිල්ල ඔස්සේ දිගට සිතවිලි මාලාවක් යන්නේ. ඒකටනේ අපි ਵਿਚාර කිව්වේ. ඊටත් මුලට යනවා චිත්තය සකස් වෙන්නේ කොහොමද කියන කාරණේදී. චිත්ත සංකාර කිව්වේ චිත්තය සකස් වීම කියන එක. මේ සංකාර කියන්නේ නිතරම මෙතන සකස් වෙනවා කියන එකයි. ඒකට සකස් වෙන්න පාදක වෙන දෙයක් මෙතෙන්දි මතු කරලා පෙන්නන සංඥාච වේදනාච කියලා. විදීම සහ හඳුනා ගැනීම කියන කාරණේ. දැන් අර සංඥා වේදනා දෙක උතනින් මොකද්ද මුලින් මොකද්ද අග කියන එක අපි එච්චර හිතන්නේ නැතුව, මුල් එක මොකද්ද දෙවෙනි එක මොකද්ද කියලා එච්චර හිතන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මතා දෙක තේරුම් ගන්න. සංඥා වේදනා. දැන් අර අපි නිදර්ශනයක් හැටියට කියපු දෙයම ගත්තොත් දැන් මధుරව විදිනකොට මුලින්ම ඇති වෙන්නේ වේදනාවද සංඥාවද කියලා අපි තර්කයකට බහින්නේ නැතුව මේ අපිට ওই දෙක ප්‍රත්‍යක්ෂ වෙනවා. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මధుරව විදිනකොට ඉස්සරලාම දැනෙන්නේ වේදනාව කියලා. විඳීමේ ස්වභාවය දැනෙන්නේ කියලා. ඊට පස්සේ මధుරෙක් විදිනවා කියන ඒ සංජානනය ඇති වෙන්න පුළුවන්. එහෙම. ඉතින් ඔය දෙකෙන් මොකද්ද මුලින් මොකද්ද පස්සේ කියන එක
අපිට එච්චර වැදගත් නැහැ. හැබැයි ඒ වේදනාවයි ඒ තේරුම් ගැනීමයි. අපි සංඥා කියන එකට අපි කියමු ඒ සිද්ධිය තේරුම් ගැනීම කියලා. අර විඳීමට අවශ්‍ය දේ තේරුම් ගැනීම කියලා. එතකොට අන්න මේ දෙක හේතු වෙනවා චිත්තය සඳහා සිතක් පහළ වෙන්නේ. එතකොට ඔන්න ඔතෙන්දී ආපහු අපි ඔය ඕක ධර්මතාවයක් හැටියට අවබෝධ කරගන්න ඕන, වටහා ගන්න ඕන, තේරුම් ගන්න. මේ ස්වභාවය මේ ධර්මතාවය මේ හේතුඵල ධර්මතාවයක් හැටියට අපි වටහා ගන්න ඕන, අවබෝධ කරගන්න. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට තේරුම් ගත්තම ඔතන අපිට ගැටලුවක් ඇති වෙන්නේ මේ සිතිවිල්ලක් ඇතිවීම. චිත්ත සංකාරය හේතුඵල ධර්මතාවයක් හැටියට. මොකද්ද හේතුව? සංඥාවයි වේදනාවයි. විඳීමයි හඳුනා ගැනීමයි. මේ තියෙන පංචස්කන්ධයේ ඇසුරින් සිද්ධ වෙන දෙයක් ඔය. විඳීම සහ හඳුනා ගැනීම. මේ විදිහට. ඉතින් ඒ සංසිද්ධිය ওই විදිහට තේරුම් ගන්නවා. එතකොට එතෙන්ට අපිට එච්චරම කරන්න දෙයක් නැහැ. මේ වේදනාවයි සංඥාවයි දෙක සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රතිපදාවක් තියෙනවද? ප්‍රතිපත්තියක් තියෙනවද? පටිපදාවක් තියෙනවද? දැන් වේදනාවට පටිපදාවක් නැහැ. වේදනාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නැහැ. හැබැයි සංඥාව සම්බන්ධයෙන් ධර්ම මාර්ගයේ ප්‍රතිපත්තියක් තියෙනවා. තේරුම් ගැනීම කියන වචනේ අපි මෙතෙන්දි ගත්තා. විඳීම, වේදනා, හඳුනා ගැනීම, සංඥා නැත්තම් තේරුම් ගැනීම. අන්න එතෙන්ට අදාළව පටිපදාවක් තියෙනවා. ඒ සංඥාව දෙකට බෙදෙනවා කුසල සංඥා, අකුසල සංඥා කියලා. අන්න ඒක සංඥාව නිවැරදි කරගත්තොත් චේතනාව නිවැරදි වෙනවා. වේදනාවට අදාළ ප්‍රතිපත්තියක් නැහැ අපිට. වේදනාවට අදාළව වේදනානුපස්සනාවේදී තියෙන්නේ ඒට සතිමත් වීම පමණයි. වේදියමානෝ වේදියාමේති පජානාති. මේ විඳින වින්දනය හේතුඵල ධර්මතාවයක්, අනිත්‍ය අනාත්ම ධර්මතාවයක් හැටියට අවබෝධ කර ගැනීම විතරයි. ඒතර පරිඤ්ඤය ධර්මයක් හැටියට නිතරම වේදනාව හඳුන්වා දීලා තියෙනවා. ඒක භාවේතබ්බ පහතබ්බ ධර්මයකට අයිති වෙන්නේ නැහැ වේදනාව. හැබැයි සංඥාව තේරුම් ගැනීම කියන එක මේ දෙකෙන් එකකට වැටෙනවා. පහතබ්බ ධම්මයක්, සච්චිකාතබ්බ ධම්මයක්, මේ පහතබ්බ ධම්මයක්, භාවේතබ්බ ධම්මයක් හැටියට. එතකොට ඒකයි බුදුදහමේ කුසල සංඥා කියලා කොටසක් උගන්වලා තියෙන්නේ. දැන් මේ මధుරව විදිනවා කියන එක කොහොමද අපි තේරුම් ගන්නේ? ඒ වේදනාව, ඒ විදීම සංජානනය කරන්නේ කොහොමද? ඒ සංජානනය කරන විදිහ අනුව චේතනා, චිත්ත සංකාරය වෙනවා. සිතවිල්ල සකස් වෙනවා. විශේෂයෙන් වේදනාවයි සංඥාවයි දෙක කිව්වට චේතනාව කුසල අකුසල වෙන්න බලපාන්නේ සංඥාව. වේදනාව නෙමෙයි. එතකොට සංඥාව, සංජානනය මේක තේරුම් ගන්න විදිහ අනුව තමයි චිත්තේ සකස් වෙන්නේ. දැන් අපි හිතමු මේක නොවිය යුත්තක්. මේ මధుරෝ විදීම නැත්තම් මේ සිද්ධිය නොවිය යුත්තක්, වෙන්න බැරි දෙයක් කියන අදහසේ වගේ හිටියොත් එතකොට සිතවිල්ල සකස් වෙන්නේ අකුසල පැත්තට. එහෙමයි. හැබැයි මේක ධර්මතාවයක්. මේ ඇති වෙන වේදනාව කියලා ඒ විදිහට අපි මේක තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් සිතවිල්ල සකස් වෙන්නේ කුසල පැත්තට. චිත්ත සංකාරය කුසල පැත්තට සිද්ධ වෙනවා. දැන් ඔය විදිහට මෙතන මේ අපි ඔය ටික පමණයි අද සූත්‍රයේදී සාකච්ඡා කරන්න. ඔය ත්‍රිවිධ සංස්කාර ගැන විතරයි. ඉතින් ඔය සංස්කාර තුන පැහැදිලි කරන්නේ අස්වාස පස්වාසෝකෝ ආවසෝ විසාක කායිකා කායපටිබද්දා තස්මා අස්වාස පස්වාසා කාය සංකාරෝ කියලා. ඊළඟට වචී සංකාරය පැහැදිලි කරන පුබ්බේකෝ ආවසෝ විසාක විතක්කෙත්තා විචාරෙත්තා පච්චා වාචම් බින්දති තස්මා විතක්ක විචාරෝ වචී සංකාරෝ සංඥාච වේදනාච චේතසිකා ඒතේ ධම්මා චිත්තපටිපද්දා තස්මා සංඥාච වේදනාච චිත්ත සංකාරෝ කිය.
එතකොට මේවායි ධර්මතා හැටියටත් මේවායි පටිබද්ධතාවයත් පෙන්වනවා. දැන් කාය සංකාරය අස්වාස ප්‍රස්වාසයේ ඇතුළු කාය සංකාරය කායිකයි කාය පටිබද්ධයි. ඒවා කයට සම්බන්ධයි. විතක්ක ਵਿਚාර ගැන එහෙම පටිබද්ධතාවයක් පෙන්වන්නේ නැහැ. ඒකත් ඉතින් මනසට සම්බන්ධයි. ඒ විදිහට ගන්නත් පුළුවන්. වේදනා සංඥා දෙකේදී කියනවා ඒතේ ධම්මා චිත්තපටිපද්දා චේතසිකා. සිතට සම්බන්ධයි. සිත හා බැඳුණු දෙයක් කියලා. සංඥා වේදනා දෙක. ඉඳීමයි හඳුනා ගැනීමයි දෙක. විතක්ක ਵਿਚාරත් ඒ විදිහටම තමයි. ඉතින් ඔතන අපි ওই ධර්මතා තේරුම් ගැනීමයි ඒ ධර්මතා ඔස්සේ අපේ ප්‍රතිපදාවයි තේරුම් ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. මේවා ධර්මතා මේවයි කුසල අකුසල පැත්තට හැරෙන ආකාරය. කාය සංකාරේ නම් ඉතින් අපිට ඒකේ අපි කුසල පැත්ත කාය සංකාරයේ කුසල අකුසල පැත්තත් අපි එතෙන්දී තේරුම් ගන්න ඕන. අපි ඒක මතක් කළේ නැහැ. ඔය පානාතිපාතා දින්නාදානා කාමේසු මිච්ඡාචාර ඒවා ඇත්තටම අකුසල කාය සංකාර. ඒ කියන්නේ කය මෙහෙवला කෙරෙන අකුසල කායික ක්‍රියා. එහෙම දේවලුත් තියෙනවා. දැන් ආස්වාස ප්‍රස්වාසය වගේ දේවල් කාය සංකාර මේ අකුසල කාය සංකාරවත් කුසල කාය සංකාරවත් වුණාට කය හා සම්බන්ධ වෙලා කායික ක්‍රියාවන් තියෙනවා. ඒවා අපිට කාය සංකාර කියනකට වැඩිය ඒවා අපි කාය කර්ම කියලාත් කියන්න පුළුවන්. ඒ පැත්ත තියෙනවා. වචනේ කුසල අකුසල දෙක තියෙනවා වචී සංකාරේ. චිත්ත සංකාරයේ කුසල අකුසල දෙක තියෙනවා. අන්න ඒවා අපි තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන ඒකේ භාවිතයට ගත යුතුයි. ඒ සංකාර තුනේ කුසල සංකාරයේ භාවිතයට ගත යුතුයි. ඒක තමයි භාවනා කියන්නේ. එහෙම කළොත් දුක්ඛ නිරෝධය වෙනවා. ඒකයි ආරියෂ්ඨාංගික මාර්ගයේදී ඔය සංකාර තුනම ඇතුළත් කරලා තියෙන්නේ. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප වගේ කොටස් ඇතුළත් වෙන්නේ ඇත්තටම ඔය චිත්ත සංකාරයට. වේදනා සංඥා දෙකට විශේෂයෙන් සංඥා කොටසටයි තියෙන්නේ. ඊළඟට මුසාපිසුනා පරුසා ඒ කියන්නේ සම්මා වාචා අයිති වෙන්නේ වචී සංකාරයට. සම්මා කම්මන්ත ආජීව දෙක වැටෙන්නේ කාය සංකාරයට. එතකොට මේවා කෙලින්ම ආර්ය ශ්‍රාංගික මාර්ගයට සම්බන්ධ කරලා අපි තේරුම් ගන්නත් අවශ්‍යයි. හොඳයි අපි ඔතකින් සූත්‍රය පිළිබඳව කරන සාකච්ඡාව අපි නිමා කරලා අපි සාකච්ඡා සභාවේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අපි අවස්ථාව උදා කරලා දෙමු. මේ සාකච්ඡාවට එකතු වෙන්න සම්බන්ධ වෙන්න. හොඳයි මෙතෙන් සිට අපි ආරාධනා කරනවා මේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා. මොනවා හරි මේ අපි කතා බහ කරපු දේවල් ඇසුරෙන් යමක් විමසන්න සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන් මෙතෙන් සිට. සමහර ප්‍රශ්න කරන අවසර. ඔව්. දැන් මෙතන මේ සූත්‍රයේ මේ අහන ප්‍රශ්නය කතිපණීය සංඛාරාන්ති කියලා සංස්කාරය පොතෙක් ඇද්ද කියලා තමයි එතන ඒකෙන් අදහස් කරන්නේ. එතකොට මෙතන සංඛාර වර්ග තුනක් මූලික වශයෙන් විස්තර කරනවා. එතකොට ඔය සබ්බ සංඛාර කියන එකමද මේ කියන්නේ? එහෙම නැත්නම් තව මීට වඩා දැන් ඒ කෙටෙක් ඇද්ද කියන ප්‍රශ්නයට සම්පූර්ණ උත්තරය මෙතන තියෙනවද? සබ්බ සංඛාර කියන එකේදී ටිකක් ඒක විස්තර සහිතව ඉදිරිපත් කළ යුතු කාරණයක්. දැන් සංස්කාර කිව්වම අපි ගන්නවා දෙවිදියකට සකස් වෙන සහ සකස් කරන කියලා සාමාන්‍යයෙන්. දැන් සකස් වෙන කිව්වම දැන් ওই පරිබාහිරේ අපි කියන්නේ අපේ මේ බාහිර වටපිටාවේ යම් යම් දේවල් හේතුඵල ධර්මානුකූලව සකස් වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඊට අදාළ හේතු ඇතිකල්ලි අටගෙන හේතු ඇතිකල්ලි පැවතිලා ඇතිතාක් පැවතිලා
හේතු නැති විට නැති වෙලා යනවා. දැන් ඒවත් සංස්කාර තමයි. සකස් වීම. එතකොට ඒ අර්ථයෙන් ගත්තොත් අපේ පංචස්කන්ධයත් ඇත්තටම සකස් වීම. හේතුඵල ධර්මානුකූලව සකස් වීම. ඊට පස්සේ පංචස්කන්ධයේ ඇතුලේ සිද්ධ වෙන දෙයක් මෙතන කියන්නේ. වචී සංකාරයි, චිත්ත සංකාරයි, කාය සංකාරයි කියවම පංචස්කන්ධය තුල. ඒකයි මෙතන කායිකා කායපටිබද්ධා කියන කොටස. චේතසිකා චිත්තපටිබද්ධා කියලා තව කොටසක් කියන්නේ. කයට සහ මනසට අදාළ, කයට සහ මනසට සම්බන්ධව සකස් වෙන දේවල්. එතකොට කාය සංකාර කායිකයි, කායපටිබද්ධයි. ඒක ශරීරය හා බැඳී පවතින, ශරීරය තුලින් මතුවලා එන තත්වයක්. ඒක දෙයට ඉතින්දී මූලික දේ ආස්වාස ප්‍රස්වාසයේ හැටියට දැක්කුවට එතන ඉඳලා සංකීර්ණ ක්‍රියාවලියක් කය මූලික කරගෙන කෙරෙනවා. අන්තිමට ඔය කාය කර්ම දක්වා ඔය කාය සංකාරයේ මේ ධර්මයේදී විස්තර වෙනවා. ඔය සංකාර තුනක් බුදුරජාණන් වහන්සේ විස්තර කරන තැන චිත්ත සංකාර, කාය සංකාර, වචී සංකාර පෙන්වනවා. එතකොට ඒවා කුසල අකුසල වශයෙන් දෙවදෑරුම්වත් පෙන්වනවා. ඊළඟට ඔය විශේෂයෙන් වචී සංකාර ගත්තම පරිබාහිරේ, ඒ කියන්නේ පංචස්කන්ධයකින් පිටස්තරව වචී සංකාර සිද්ධ වෙන්නේ නැහැ. ඒක මොකද වචී සංකාරයට හේතු කාරණා වන විතර්ක ਵਿਚාර පංචස්කන්ධයකින් පිටස්තරව වෙන්නේ නැහැ. සමහර විට පංචස්කන්ධයක් දැන් සතුන්ගේ පංචස්කන්ධ තිබුණාට එතන විතක්ක ਵਿਚාර වෙනවද දන්නේ නැහැ. නමුත් වචී සංකාර වචන පිටවීමක් නැහැ. සමහරට ශබ්ද වචන නොවුනත් ඒ ශබ්ද පිටවීමක්, ඊට අදාළ ශබ්ද පිටවීමක් ඇති. දැන් සමහරට සතෙක් පුට යම්කිසි බයක් ඇති ගැනීමක් වගේ දෙයක් ඇති වුණාම ඒක පිට කරන විදිහ අපි සමහර වෙලාවට දකිනවා. ඒ ශබ්දයක් හැටියට ඒක පිට කරනවා. දැන් අපි පිට කරන ශබ්ද වලට අපි වචන කියනවනේ. එතකොට කොහොම නමුත් පංචස්කන්ධයක් තුල සිද්ධ වෙන දෙයක් විතක්ක ਵਿਚාරයි, වචී සංකාරයි. ඊළඟට ආස්වාස ප්‍රස්වාස ආදී කාය සංකාරත් රූපස්කන්ධයක් තුල සිද්ධ වෙන දෙයක්. අපි ඒකත් පංචස්කන්ධය තුලම කියලා ගමු. ඊළඟට වේදනා සංඥා සහ චිත්ත සංකාරයත් පංචස්කන්ධය තුල සිද්ධ වෙන දෙයක්. එතකොට මේක පංචස්කන්ධයක සීමා වෙනෝ මේ සංකාර. ඊළඟට ඔතනනොත් අපි කොටසක් වෙන් කරලා ගන්නවා. ඒ තමයි ඔයක දෙකට බෙදනවා ආපහු කුසල සංකාර සහ අකුසල සංකාර කියලා. එතකොට අකුසල කාය සංකාර, අකුසල වචී සංකාර, අකුසල චිත්ත සංකාර ඔන්න දක්වන තැන. ඒක තමයි අපිට වැදගත්ම කොටස වෙන්නේ. මොකද දුකට හේතු වෙන්නේ ඒ ටික. එතකොට අපි හරියටම ඒ ටික අදාළ විදිහට පෙරලා වෙන් කරලා කොටු කරලා ගන්න ඕන. මෙන්න මේ ටික තමයි අපිට අදාළ වෙන ටික කියලා. එතකොට ඒ සංකාර තුන අකුසල වචී සංකාර තමයි අර පෙන්වන්නේ මුසාපිසුනා පරුසා සම්පප්පලාප. එතකොට පැහැදිලිව මේක දුක ජනනය කරනවා කියලා අපිට පැහැදිලි නේද? අකුසල කාය සංකාර තමයි පානාතිපාතා අදින්නා දානා කාමේසු මිත්‍යාචාර. එතකොටත් අපිට පැහැදිලිනේ මේ විදිහට කය මෙහෙ වුණොත් මේක වෙනවයි කියලා. ඊට පස්සේ අකුසල මනෝ සංකාර හැටියට අපිට ගන්න පුළුවන්කම තියෙනවා මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප. කියන්නේ අකුසල චිත්ත සංකාර හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ටිකක් දුක ජනනය වෙනවයි කියලා අපිට පැහැදිලිනේ. එතකොට අපිට පැහැදිලි නිවන් මඟට අදාළ පැහැදිලි කෘත්‍ය අපිට එතෙන්දි මතුවෙනවා. එහෙනම් මේ අකුසල කාය සංකාරයි, අකුසල වචී සංකාරයි, අකුසල චිත්ත සංකාරයි නිරෝධ කිරීම තමයි මෙතන අවශ්‍ය වෙන්නේ කියලා. එතෙන්ට අපි මේ සාකච්ඡාව හරියට ගොනු කරගන්න ඕන. එහෙම නොවුනොත් මේ සාකච්ඡාව අයාලේ යනවා. ඉලක්කයට එන්නේ නැහැ මේක. සංකාර පිළිබඳ සාකච්ඡාව ඉලක්කගත වෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ ඒක ඉලක්කගත නේ. එහෙම නැති වුණොත් අපි අර කාය සංකාර, වචී සංකාර ගැනයි, විතක්ක ਵਿਚාර ගැනයි, ඕවා ගැන, හුස්ම ගැනයි, ඕවා ගැන අපිට කතා කර කර ඉන්න පුළුවන්කම තියෙනවා. ඒතර සබ්බේ සංඛාරා කියන පුළුල් කතිකාව ඇතුලේ
නැත්තම් මහා ਸਰවත්‍ර කුලකයේ ඇතුලේ තියෙන ඔක්කොම දේවල් අපි දැන කියාගෙන හිටියට කමක් නැහැ. මේ නමුත් අපි මේ සබ්බේ සංඛාරා කියන පුළුල් සාකච්ඡාව ඇතුළෙන් සමස්තය තුලින් අපි පෙරලා ගන්න වෙනවා අපේ ආර්ය ප්‍රතිපදාවට නැත්තම් නිවනට නැත්තම් දුක්ඛ සමුදය වෙන සංඛාර තුන. දුක්ඛ සමුදය වෙන සංඛාර තුන තමයි ඔය අකුසල වචී සංඛාර, අකුසල චිත්ත සංඛාර, අකුසල කාය සංඛාර. ඒක නිරෝධ කිරීමයි සංඛාර සමතෝ සංඛාර නිරෝධෝ කියන එකෙන් අපි ආර්ය ප්‍රතිපදාව ඇතුළත ගන්න. එහෙම නැතුව අර ඔතන අපි ඥාන සංඛාර පුඤ්ඤාවි සංඛාර අනින්ජ පුඤ්ඤ සංඛාර කියලා කතා කරනවා. ඒකෝට ඒ තුනත් මේ කියන කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර තුනට ඇතුළත් වෙනවද වෙන විශ්ලේෂණයකින්? ඔව් පැහැදිලිවම ඇතුළත් වෙනවා. දැන් පුඤ්ඤාපි සංඛාර කිව්වම පුණ්‍ය සිතවිල්ල පුඤ්ඤාපි සංඛාරයට පාදක වෙන්නේ පුණ්‍ය සිතවිල්ලනේ. එතකොට පින් සිතවිල්ලක් ඇවිල්ලා ඒක විතක්ක ਵਿਚාර වෙනකොට ඒක ඔස්සේ අර පින් පුණ්‍ය කටයුත්ත තණ්හාමාන දිට්ඨි වලින් කරන්න හිතුවොත් පුඤ්ඤාපි සංඛාරය වෙනවා. එතකොට ඒක අකුසල පැත්තට ගියානේ. පුණ්‍ය චේතනාවයි පුණ්‍ය ක්‍රියාවයි අකුසල වෙනවා. මොකද පින්කමක් තමයි කරන්නේ. පින් සිටිවිල්ලක් පහළ වෙලා පින්කමක් කරනවා. හැබැයි සමහර වෙලාවට අනිත් එක්කෙනාට වැඩිය එයාගේ පින්කමට වැඩිය උඩින් කරන්න. එහෙම නැත්නම් කැපී පේන්න පින්කම කරනවා. එහෙම නැත්නම් වෙනත් යටි අරමුණකින් පුණ්‍ය කටයුත්ත කරනවා. එහෙම කරනකොට පුඤ්ඤාපි සංඛාරය වෙනවා ඒක. එතකොට ආපහු වැටෙනවා අකුසල පැත්තට. ඊළඟට අපුඤ්ඤ කියන එක අපි කලින් කතා කරලා ඇති. අපුඤ්ඤ කියන්නේ මේ පුණ්‍ය නොවන කටයුතු. පාප නෙමෙයි අපුඤ්ඤ කියන්නේ. ඉතින් අපුඤ්ඤ කියන එකට අටුවාව වරද්දලා අර්ථකථන දීලා තියෙන්නේ පාප කියලා. පාප නම් කෙලිම පාප කියන්නේ තිබුණානේ. අපුඤ්ඤ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පුණ්‍ය කටයුතු නොවන නමුත් එදිනෙදා ජීවිතයේ අපි කරන්නා වූ කටයුතු. එතකොට ඒවත් තණ්හාමාන දිට්ඨි වලින් කළොත් අපුඤ්ඤාපි සංඛාර වෙනවා. නැත්නම් අපුඤ්ඤය අපුඤ්ඤයක් විදියට කෙරෙනවා. පුඤ්ඤත් බුදුදහමේ අනුමතයි, අපුඤ්ඤත් අනුමතයි. අපුඤ්ඤාපි සංඛාරයයි පුඤ්ඤාපි සංඛාරයයි තමයි අකුසල වෙන්නේ. මොකද හේතුව එතෙන්දී අර විචාරය තමයි එතෙන්දී බලපාන්නේ. දැන් පුණ්‍ය සිටිවිල්ල විතක්කය. ඊට පස්සේ විචාරය ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාර පැත්තට ගියොත් එහෙම එතන ඉඳලා පින්කම කෙරෙනවා පුණ්‍ය කටයුත්ත කරන නමුත් ඒක තණ්හාමාන දිට්ඨි වලින් කරන්න පටන් ගන්නවා. ඒකයි. ඊළඟට අපුඤ්ඤයත් එහෙමයි. එදිනෙදා ජීවිතයේ මූලික අපි කරන කටයුතු කනවා බොනවා අඳිනවා පළඳිනවා වගේ දේවල් තමයි අපුඤ්ඤ කියලා කියන්නේ. වැසිකිලි යනවා වතුර නානවා ඕටයි අපුඤ්ඤ කියන්නේ. එතකොට ඒවා කරද්දි ඒවා සාමාන්‍ය විදියට කෙරුණොත් ප්‍රශ්නයක් නැහැ. අපුඤ්ඤාපි සංඛාරයක් වෙන්නේ නැහැ ඒක. අවිජ්ජාගතෝ යන් කියලානේ ඔය සංඛාර තුන පටන් ගන්න දේශනාවේදී. එතකොට අවිද්‍යාවෙන් ওই වැඩේ කරන්න ගත්තොත් අපුඤ්ඤේ අපුඤ්ඤාපි සංඛාරයක් වෙනවා. ඊළඟට ආනෙන්ජ කියලා දැක්වේ ඔය ධානා සමාධි වලටනේ ආනෙන්ජ කිව්වේ. ආනෙන්ජයත් බුදුදහමේ අනුමතයිනේ. ධානා සමාධි වඩන්නම අපිට කියලා තියෙනවානේ. හැබැයි ඒක පිළිබඳවත් නිත්‍ය සංඥාවක් ආත්ම සංඥාවක් වගේ එකක් ඇති කරගත්තොත් තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්නත් ඉඩ තියෙනවා. ධානා සමාධිය. එතකොට ආනෙන්ජය ආනෙන්ජාපි සංඛාරයක් වෙනවා. එතකොට ඒකත් අපිට මේ සංඛාර කතාවට ඇතුළත් සංඛාර පිළිබඳ කාරණයට ඇතුළත් ඒවා අකුසල සංස්කාර ගණයට වැටෙන්නේ තුනම. පුඤ්ඤාපි සංඛාරයයි අපුඤ්ඤාපි සංඛාරයයි ආනිඤ්ඤාපි සංඛාරයයි තුනම චිත්ත සංඛාර ගණයට දාන්න පුළුවන් අකුසල චිත්ත සංඛාර ගණයට ඇතුල් කරන්න පුළුවන්. එහෙම. කාය සංකාරය කොහොමද කුසලයක් අකුසලයක් වෙන්නේ? ඒ කය මෙහෙवला දැන් කය මෙහෙවන්න හිතෙනවනේ අපිට. යම්කිසි වේදනාවක් සංඥාවක්
ආපුවාම ඒ වේදනාවට සංඥාවට අනුව චිත්තය සංකාරය වෙනවා. ඒකට විතරකයක් ਵਿਚාරයක් ඇවිල්ලා ඒ විදිහට කය මෙහෙවන්න හිතෙනවා. දැන් අර අපි මම කලින් ගත්ත උදාහරණේ දැන් මధుරව විදිනවා. එතකොට අපිට මధుරව එලවන්න හිතේද තලන්න හිතේද? මේ මෙතන ස්වයංවාස මේ අස්සස පස්සසකෝ ආවසෝ විසාක කාය සංකාරෝ කියලා ඒක වචනේට මේක කියලා තියෙන. එතකොට අපි අතපයින් කරන දේවලුත් කාය සංකාර විදියට එතන විස්තර වෙනවද? නෑ ඔය සූත්‍ර අපි කතා කරන්නේ දැන් ඔය සූත්‍රය නෙමෙයි මහත්තයා. දැන් මේ කතා කරන්නේ බුදුහාමුදුරන්ගේ ත්‍රිවිධ සංස්කාර ගැන. ඒක කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ගැන. ඔය ධම්මදින්නාථ තෙරින් වහන්සේ කයේ සිද්ධ වෙන මූලික ක්‍රියාව කාය සංකාරයේ හැටියට ඔය පැහැදිලි කරේ. ඒක එකක්. ඒ කාය සංකාරවල එකක් ඔය අස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ ස්වභාවික කෙරෙන දෙයක් ඇත්තටම. කෙරෙන දේවල් වලින් ප්‍රමුඛ දේ පෙන්නවා අස්වාස ප්‍රස්වාසය. අපි දැන් මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ කෙරෙන දෙයට වඩා කරන දේ ගැන. ඒක අපි හොඳට මෙතෙන්දී විශේෂයෙන් අවධාරණය කරන්න ඕන. කෙරෙන දේ ගැන බුදුහාමුදුරුවෝ නිතරම අපිට කියලා තියෙන උපේක්ෂාව වෙන්න කියලා. ඔය කාය සංකාර ඔක්කොම ගැන ඒකයි අපි කාය සංකාර ගැන කියද්දිම මේවා අනිත්‍ය යන ඒ කියන්නේ අස්වාස ශෝෂණ ක්‍රියාවලිය විතරක් නෙවෙයි ස්පන්දන ක්‍රියාවලිය සංචරණ ක්‍රියාවලිය කියලා ඔය ශරීරයේ තවත් ක්‍රියාවලින් මහ ගොඩක් තියෙනවා. සංසරණ දැන් සුධිර සංසරණ ක්‍රියාවලිය. ඊළඟට ජීරණ ක්‍රියාවලිය, ජීරණ පද්ධතිය, ශෝෂණ ක්‍රියාවලියනේ, බහිස්රාවී ක්‍රියාවලිය, අන්තස්රාවී ක්‍රියාවලිය. කොහොම ක්‍රියාවලි ගොඩක් තියෙනවා. ඒවා අපිට ඒව ගැන උපේක්ෂා වෙන්න විතරයි තියෙන්නේ. ඒවා ජරා ව්‍යාධි මරණ ධර්මතාවලට යට කාය සංස්කාර. හරිද? ඊළඟට අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ අපිට වැඩියෙන් අවධාරණය කරලා තියෙන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. ඒකේ කුසල අකුසල ભેදයක් පෙන්වනවා. දුකට සම්බන්ධ වෙන්නේ ඒක. එතෙන්දී කාය සංකාර හැටියට පෙන්වන්නේ මේ තුන. පානාතිපාතා අදින්නාදානා කාමේසු මිච්ඡාචාරා අකුසල කාය සංකාර. මුසාපිසුනා පරුසා සම්පප්පලාප අකුසල වචී සංකාර. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඔව්. ක්‍රියාත්මක වෙන අවස්ථාව ඇතන. දැන් මధుරව මට එලවනවාද මං තලනවාද? දැන් ඒක ඉස්සර වෙලා හිතේ නේද පටන් ගන්න. නේ? එතකොට දැන් ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් මේ ඔය මා සරල උදාහරණයක් කිව්ව ඊට වැඩි සංකීර්ණ උදාහරණ අපිට කතා කරන්න පුළුවන්. මේ මිනිහෙකුට ගහනවද මේ මිනිහා එලවනවද? මොකක් හරි සිද්ධියකදී අපි හිතමු එහෙම. දැන් ඔය දෙකෙන් මොකද්ද වඩා වැදගත් වෙන්නේ? වඩා පවට අකුසලයට බර මොකද්ද? පවට අකුසලයට බර නැති කාය සංස්කාරය මොකද්ද? ඒකයි. මේක හොරකම් කරනවද ඉල්ල ගන්නවද? නේ? එහෙම නැත්නම් මේ කාමය මිත්‍යාචාරයෙන් තොරව භුක්ති විඳිනවද? මිත්‍යාචාරයට ගිහිල්ලා හරි මම මේ කාමයේ භුක්ති විඳිනවද? අන්න එතකොට ඇතුලේ නේද මේ චිත්තේ සකස් වෙලා කායික ක්‍රියාවට මේක මාරු වෙන්න කලින් අර චිත්ත සංස්කාරය දැක්කොත් නේ මේ කායික ක්‍රියාවට සම්බන්ධ වෙන සිටිවිල්ල දැක්කොත් අපිට අර කායික ක්‍රියාව නිවැරදි කරන්න පුළුවන් ඇතුලේ කොටස නිවැරදි කිරීම. සචිත්ත පරියෝදපණම් කියන්නේ ඕකනේ. ඇතුල පිරිසිදු කරන එක. ඉතින් ඇතුල පිරිසිදු කරා නම් මට මේ සතා එලවන්න පුළුවන් මරන්න නැතුව. නේ? මට මේ දේ ඉල්ල ගන්න පුළුවන් හොරකම් කරන්න නැතුව. මට මේ කාමයේ භුක්ති විඳින්න පුළුවන් මිත්‍යාචාරයෙන් තොරව. දැන් ඔය තුනනේ අපි කය මෙහෙවල කරන ක්‍රියාකාරකම් හැටියට සමස්තයක් හැටියට දාන්නේ අකුසල ක්‍රියාකාරකම් හැටියට. පානාතිපාතා අදින්නාදානා කාමේසු මිච්ඡාචාරා. ඉතින් ඕක ඇතුලේදී හැදුවනම් පිට වැඩේ කුසල සංස්කාරයක් කුසල කාය සංස්කාරයක් බවට පරිවර්තනය වෙනවා. නේ? වචනයට ගියාත් ඒත් එහෙමනේ මම බොරුව කියනවාද මෙතෙන්දී ඇත්ත කියනවාද? රළු වචනේ පාවිච්චි කරනවාද මෘදු වචනේ පාවිච්චි කරනවාද? ભેද වෙන විදියට කතා කරනවාද සමග වෙන විදියට කතා කරනවාද?
අර්ථාන්විත විදිහට කතා කරනවද නිකන් වැඩකට නැති හිස් වචනේ කතා කරනවද කියන එක ඇතුළේදී සකස් කරා නම් වචනේ යනවා පිට වෙනවනේ. ඉතින් ඕක තමයි ওই චිත්ත භාවනා කාය භාවනා දෙකට සම්බන්ධ වෙන්නේ. චිත්ත භාවනාවේදී ඇතුළේ කොටස අපි දැකලා ඒක සකස් කරගන්න. චිත්ත සංකාරය, කාය සංකාරය, වචී සංකාරය ඇතුළේදී අපි හදාගන්න. ඊට පස්සේ ඒකෙන් පිටතට යන දේ තමයි වචන සහ ක්‍රියා. ඒක නිවැරදි වෙනවා. අපිට වැදගත් වෙන්නේ සංඛාර ඔස්සේ කරන මේ සාකච්ඡාවේ වැදගත් වෙන තැන, අදාළ තැන, අවශ්‍යම තැන එතන. ඒකයි. හොඳයි සාරණස්. ඒක හොඳට පැහැදිලි වුණා. අවසරයි සම්මානස. ඔව්. සම්මානස සංඥා විපල්ලාසය කියලා කියන්නේ ඒ අකුසල සංඥා කියන එක සම්මානස. ඔව්. ඒක තමයි. සංඥා විපල්ලාස කියන්නේ. දැන් අපි ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔබතුමී ඉදිරිපත් කරන කාරණේ දැන් අනිත්‍ය දෙයක් නිට්ටය විදියට හිතාගත්තොත් වෙනස් වෙන දෙයක් වෙනස් වෙන්නේ නැති දෙයක් හැටියට අපි හිතාගත්තොත් එතන සංඥා විපල්ලාසයක් තියෙනවා. ඊළඟට අනත්ත් ස්වභාවයෙන් යුක්ත දෙයක් අත්ත් විදියට හිතාගත්තොත් එතන සංඥා විපල්ලාසයක් තියෙනවා. සුඛ දේ දුක්ඛ විදියට දුක්ඛ දේ සුඛ විදියට හිතාගත්තොත් එතනත් සංඥා විපල්ලාසයක් තියෙනවා. විපරිණාමයටපත් වෙන දේ අවිපරිණාම විදියට තේරුම් ගත්තොත් හිතාගත්තොත් එතන සංඥා විපල්ලාසයක් තියෙනවා. ඇත්තටම මෙතන සංඥා කිව්වම හුඟක්ම අදහස් කරන්නේ තේරුම් ගැනීම කියන. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි මිනිස්යන්ගේ කරුණා මෛත්‍රී ආදී මෘදු ගුණ වලට කැමතිනේ. මෘදු ගුණ වලට කැමති. එතකොට ඒ මෘදු ගුණ ගැන අපි නිත්‍ය සංඥාවක් ඇති කරගත්තොත් ඒක සංඥා විපල්ලාසයක්. බොහෝ වෙලාවට අපි ළඟ ওই වගේ දේවල් ගැන නිත්‍ය සංඥාවක් තියෙනවා. මේ කරුණා මෛත්‍රිය ආදී මෘදු ගුණ ආදරය කරුණාව මෛත්‍රිය වගේ හරිම මේ සෝයගෙන දෙන පහසුවගෙන දෙන අවුල් නිර්වුල් වෙන ගුණාංග ටිකක් මිනිස්සු ළඟ තියෙනවා. ආදරය කරුණාව මෛත්‍රිය කැපවීම වගේ දේවල් මෘදු ගුණ ඕවා විඳිනකොට අපිට ඕවා ගැන නිත්‍ය සංඥාවක් ඇති වෙනවා. ඒවා වෙනස් වෙන්න බෑ වෙනස් නොවිය යුතුයි. ආදී වශයෙන්. එතකොටම අර සංඥා විපල්ලාසය ඇති වෙලා. ඒක නිසා අපි එතෙන්දී කුසල සංඥාව ඇති කරගන්න ඕන මේ ආදරය කරුණා මෛත්‍රිය කැපවීම ත්‍යාගශීලී ගුණය වගේ මෘදු ගුණ අනිත්‍යයි කියලා. ඊළඟට අපි භාවනාවට ගිහිල්ලා වඩා ගන්න ආනින්ජයක්. ආනින්ජයක් කියලා කිව්වේ ධානයක් සමාධියක්. ධානයක් සමාධියක් වැනි දෙයක් වුණත් ඒ විදිහටමයි තේරුම් ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන ඒක අනිත්‍ය අනාත්ම ධර්මතාවයක් හැටියට. නිත්‍ය සංඥාවක් හදාගත්තොත් අන්න එතන සංඥා විපල්ලාසය. ওই විදිහට හැම දෙයක් පිළිබඳවම තේරුම් ගත යුතු ආකාරයක් තියෙනවා. ඒ තමයි ඔය අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය ආදී වශයෙන්. ඔය දස සංඥාවක් අපි උගන්වන්නේ 10ක්. ඒ 10 ඒ අනිත් පැත්ත සංඥා විපල්ලාස. අනිත්‍ය සංඥා අනාත්ම සංඥා සුභ සංඥා ආදීන සංඥා වම උගන්වගෙන යනවා. අර කුසල සංඥා වෙන්නේ ඒකේ යථා ස්වභාවය තේරුම් ගැනීම. ඒක අයථා විදියට තේරුම් ගැනීම අකුසල සංඥාව හේවත් සංඥා විපල්ලාසය. එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමීන් දැන් ඔය අර මහත්ය ආපු සංඛාර ගැනයි මේ නෝන මහත්ය ආපු සංඥාව ගැනයි දෙකම අල්ලලා ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාව ගැන විග්‍රහ කරනවා නේද ස්වාමීන් වහන්සේ කතමානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. ඔව්. එතන ඉබ්බානන්ද වික්කෝ සංකාරේ යට්ටියති හරායති ජිගුච්ඡති අයං උච්චානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. ඔව්. එතන පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඔය තේරුම් ඒක හොඳයි ඒක මතු කරේ ඒක එතන අර සබ්බ සංඛාර
කියන අර මහත්ය මුලින් කියපු මහත්යගේ අදහසට සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට අකුසල සංඥාව දැන් සියලු සංස්කාර සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. ඇත්තට මෙතන අනිච්ච නෙවෙයි, අනිච්ච සංඥාව මුල කියලා තියෙනවා. අනිච්ච සංඥාවෙන් තමයි පටන් ගන්න. එතන කියන්නේ අනිච්චා සංඥාව. අනිච්චා කියනකොට ඉච්ඡා කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි අනිච්චා වෙන්නේ. ඕක හරියට වචනේ හරි ගස්සලා දාලා තියෙනවා මේ චට්ට සංගායනාවේදී. අනිච්චා සංඥාව ඒක. එතකොට ඉච්ඡා කියලා කියන්නේ අපි මේ සංස්කාර පිළිබඳව යම් යම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරගෙන ඉන්න. මම අර උදාහරණයට ගත්තේ මිනිස්යන්ගේ කරුණා මෛත්‍රිය කැපවීම ආදරය ගෞරවය ආදී මෘදු ගුණ. මෘදු ගුණ අපි කැමති, අපි ඒව බලාපොරොත්තුත් වෙනවා. ඒතර ඒව ගැන ඉච්ඡා තියෙනවා අපේ ළඟ. මෙයා මෙහෙම කරයි, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම ඉන්නවා නම් හොඳයි ආදී වශයෙන් ඉච්ඡා සංස්කාර ගැන. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට කියනවා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. ඉච්ඡාවක් තියාගන්න එපා. එතන න ඉච්ඡා කියන එකයි අනිච්චා කියන්නේ. න වෙනුවට අන් ආදේශ වෙනවා පාළියේදී. අන් ඉච්ඡා අනිච්චා. ඡයන්න මහ ප්‍රාණයතන. ඒක වචනේ හොඳට භාෂාත්මක කාරණෙත් මතක තියාගන්න ඕන. අනිච්චා සංඥා එක. එතකොට බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනා තබා ගැනීමේ දෝෂය දුකට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා. අන්න ඉච්ඡා. යම් කිසි ඉච්ඡාවක්, අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් තබා ගැනීම තුල නලබති. සමහර විට ඒක නොලැබී යන්න ඉඩ තියෙනවා. එතකොට දුකක්. ඒක නිසා පුළුල් අර්ථයෙන් ඉදිරිපත් කරනවා අනිච්චා සංඥාවේදී සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. සියලුම සංස්කාර ගැන. ඔය කුසල සංස්කාර, අකුසල සංස්කාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනින්ජාභි සංකාර. ඔය සමස්තේ තමයි සබ්බ සංකාර කියන්නේ. සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. කොහොමද පැහැදිලි කරේ? සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchatiනේ. අට්ඨියති කියලා කිව්වේ මේවයි ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තයින් පස්සේ ඒ පිළිබඳව හිතේ තිබ්බනම් කිසියම් ආකාරයක අර අපේක්ෂා සහිත බව, රුචියක්, මනාපයක්, නිත්‍ය සංඥාව ඒවා ගෙවිලා යනවා. අට්ඨියති. ඒකේ ඒ සංස්කාරවල නිස්සාරත්වය හරසුන් බව වැටහෙනවා කියන එකයි අට්ඨියති කියන එකේ අදහස. ඊළඟට හරායති. හරායති කියන වචනේ හැදෙන්නේ හිරි කියන වචනේ. හිරි කියන වචනේ අපි දන්නවා. හිරි ඔත්තප්ප කියලා වචන දෙකක් පෙන්නනවා. සාමාන්‍යයෙන් විග්‍රහ වෙන්නේ බය සහ ලැජ්ජාව කියලා. ඔත්තප්ප බය, හිරි ලැජ්ජාව හැටියට දක්වනවා. එතකොට හිරි ඇති වෙන්නේ කෙනෙකුට යම්කිසි දෙයක යථා ස්වභාවය වැටහුණාම ඒ දේ සමග අයථා විදියට ගනුදෙනු කරන්න හිතෙන්නේ නැහැ. ඒකයි හිරියේ ලක්ෂණය. ඒ කියන්නේ පව අකුසලයේ තේරුම් ගත්තම පව අකුසලයේ කරන්න හිතෙන්නේ නැහැ. එතන එන්නේ හිරියක්. ඒකට තමයි හිරි කියන්නේ. ඔත්තප්පේ සාමාන්‍යයෙන් බයට කරන්නේ නැති ස්වභාවයක් එතන තියෙනවා. ඒ කියන්නේ බයට නොකර ඉඳීම කියන එක ඒ තරම් ඒකත් හොඳයි, නමුත් ඒක හොඳ මට්ටමේ කුසලයක් හැටියට අපිට ගන්න අමාරුයි. හිරි තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා උතෙන්ට අරන් තියෙන්නේ හරායති කියන වචනේ. හිරි කියන වචනේ. හරායති. එතකොට තමන් අර සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ කරගත්තයින් පස්සේ නැවත සංස්කාර කරන්න පෙළඹීමක් මනසේ එන්නේ. පසුබට ගතියක් එන්නේ. ඒවා අකුසල කාය සංකාර, අකුසල චිත්ත සංකාර, අකුසල වචී සංකාර පිළිබඳ ඇති වෙන්නේ හිරියක්, හරායත. අනිත් සංස්කාර උනත් ඉතින් ඔය
අනිත් දේවල් පිළිබඳව වුණත් ලොකුවට ඒව කරන්න හිතෙන්නේ නැහැ. විශේෂයෙන් අර තුන පිළිබඳව ඇති වෙන්නේ හරායති jigucchati. ඒක හිතින්ම බැහැර වෙනවා. ප්‍රතික්ෂේප වෙනවායි කියන අදහස jigucchati කියන වචනේ තියෙන්නේ. ප්‍රතික්ෂේප වෙනවා. ඒක මනස ඒකට රුචියක් දක්වන්නේ නැහැ. එතකොට ඔය සබ්බ සංකාරේහි අට්ඨියති. සියලු සංස්කාර වල තියෙන නිසරුකම නිස්සාරත්වයේ තේරුම් අරගෙන අකුසල කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර තුන පිළිබඳව තමයි හරායති jigucchati වෙන්නේ. ඒවා කිරීමෙහිලා පසුබට වෙනවා. ඒවා මනසෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒකයි ඔය අනිච්ඡා සංඥා, සබ්බ සංකාරේසු අනිච්ඡා සංඥා කියන ඒ කාරණෙන් ඉදිරිපත් වෙන්නේ. කලින් කියපු ප්‍රශ්න දෙකටම මේක සම්බන්ධ කරලා අපිට ওই විදිහට ඕක පැහැදිලි කරන්න පුළුවන්. බොහොම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ පොඩි තව ප්‍රශ්නයක් අහන්න මට අවසර මේක මම තේරුම් ගත්තා හරිද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ මෙතනදී සඳහන් කරා සකස් වෙන එහෙම නැත්නම් කෙරෙන කියන දේ ඊළඟට කරන දේ කියන එක ඊළඟට සර්වස්ව පිවිසිඳ දත යුතුයි කියලා කිව්වා. මේ උපේක්ෂා විය යුතුයි කියලා කිව්වා. එතකොට අපිට ඔය කෙරෙන එහෙම නැත්නම් සකස් වෙන පරිඤ්ඤය ධර්මතාවයක් ලෙස පිවිසිඳ දත යුතු උපේක්ෂා විය යුතු ධර්මතාවයක් විදිහට වේදනාව ගැන සඳහන් කරන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. වේදනාව ඇත්තටම මේ ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක්. ඒක පරිඤ්ඤීය ධර්මයක්, උපේක්ෂාවිත ධර්මතාවයක් හැටියට ගන්න පුළුවන්. ඒක හරි. ගන්න පුළුවන්. ඔව්. ඊළඟට දැන් ඔය අනිත් පැත්තට ගත්තාම මේ කරන දෙයක් වගේ දෙයක් ගැන ස්වයංවාසේ වචනයක් කිව්වා මට ඒක මේ හරියට මතක තියාගන්න බැරි වුණා. අපි ඒකට සික්කිතබ්බන් කියලා කිව්වොත් හරිද? ඔව් කරන දේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සංඥාව ඒක උදාහරණයක් ගන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට ඔය සංඥා උදාහරණයක් විදිහට ගන්න පුළුවන්ද අපි මේ සංඥාව වර්ධවා ගැනීම කියන එක කරන දෙයක් විදිහට? ඔව් සංඥාව වර්ධවා ගැනීම නැත්නම් සංඥා විපල්ලාසය අකුසල සංඥාව බහැර කොට කුසල සංඥාව ඇති කර ගැනීම තමයි සංඥාව සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට ඒක සික්කිතබ්බන් එක්තරා ශික්ෂණයක්, මානසික පුහුණුවක් ඇති කර ගැනීම. ඊළඟ පහතබ්බන් කියලා කියන්න පුළුවන් නේද? අකුසල සංඥාව පහතබ්බයක් බහැර කළ යුත්තක්. කුසල සංඥාව වැඩි යුත්තක් නේ. සික්කති කියන එකේදී ওই දෙකම සාමාන්‍යයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ඔය බහැර කරන්න පුහුණු වීමයි වඩන්න පුහුණු වීමයි කියලාද සික්කති කියන එකේ හුඟක් වෙලාවට පුහුණුව කියන අර්ථය තියෙන්නේ. ඒ දෙකම යෙදෙනවා. දැන් බහැර කිරීමට පුරුදු වෙනවා. එතන සික්කති හුරු වෙනවා. වඩන්න හුරු වෙනවා. හිතන්න හුරු වෙනවා. එහෙම කරන්න හුරු වෙනවා. එහෙම කියන්න හුරු වෙනවා. හොඳ පැත්තට. අනිත් පැත්තට නොහිත ඉන්න පුරුදු වෙනවා, නොකිය ඉන්න පුරුදු වෙනවා, නොකර ඉන්න පුරුදු වෙනවා. මේ දෙකේම තියෙන එතකොට සික්කති කියන ස්වභාවය. හොඳයි එහෙමනම් අපි කාල වේලාව ගත වෙලා තියෙන නිසා අදට අපේ දහම් හමුව අපි නිමා කරමු. අපි අදත් මේ බුද්ධ දේශනාවක් හැටියටම සලකන බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරනු ලැබූ චූල වේදල්ල දේශනාවේ ඇතුළත් කරුණු අපි ඉදිරියට අරගෙන ඒ ඔස්සේ ධර්ම සාකච්ඡාව කරගෙන යෑමක් මේ සිද්ධ කරන්නේ. ඉතින් අපිට මේ දේශනාවේ ඇතුළත් කරුණු වලින් අද අපි ගත්තේ සංකාර කියන කොටස පමණයි. සංකාර මූලික වශයෙන් වචී චිත්ත කාය වශයෙන් සංකාර පෙන්නලා දුන්නා. ඒවට හේතුපාදක වෙන කාරණා ඉදිරිපත් කළා. පංචස්කන්ධයේ තුල සංස්කාර තමයි අතරම මෙතන ධම්මදින්නා තේරින් වහන්සේ අතු කරන්නේ. පංචස්කන්ධයෙන් පරිබාහිරයේ ඕනතරම් සංස්කාරයන් සකස් වීම
වෙන්න පුළුවන්. ඒවා අපි සකස් කිරීම ගණයට දාන්නේ නැතුව සකස් වීම හැටියට අපි ගන්නවා. සකස් කිරීම වල තියෙනවා මූල අවස්ථාවේ සකස් වෙන ගතියකුත් තියෙනවා. අයෝනිසෝ මනසිකාර, අවිද්‍යාව, අකුසල විතර්ක ආදී පදනම් කරගෙන සමහර වෙලාවට මේ සංස්කාර අපි අකුසල පැත්තට සංස්කරණය කර ගැනීමක් පේන්න තියෙනවා. ඒකට අකුසල පැත්තට සංස්කරණය කරගත්තොත් තමයි දුක කියන මේ ස්වභාවය ඇති වෙන්නේ. ඇලීම, ගැටීම, මුලාව, නැත්නම් ඕකට තණ්හා කියලා කියනවා. දුක්ඛ සමුදය කියලා කියනවා. දුක්ඛ සමුදය ඇති වෙන්නේ තණ්හාව ඇති වෙන්නේ ඔය විදියට අකුසල සංස්කාරයේ හරහා. එහෙනම් අපිට අපේ කෘත්‍යය පැහැදිලි මේ නිවන් මාර්ගයේදී මේ අකුසල සංස්කාර නිරෝධය කියන එකයි සංකාර නිරෝධ කියන එකෙන් අදහස් කරන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා, මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඇති වෙන සංස්කාර නිරෝධයයි අපිට අදාළ කෘත්‍යය වෙන්නේ. ඒක හරියටම තෝරලා බේරලා වෙන් කරලා ගත්තොත් ඒක උදාහරණයක් හැටියට කිව්වම මේ උදාහරණයක් හැටියට අපේ ධර්ම සාහිත්‍යයක තියෙනවා. දැන් ගහක් මේක හොඳ මේ නිදර්ශනයක් හැටියට මම ගන්නෙ. යම්කිසි ශාකයක් විනාශ කරන්න ඕන නම් ඒකේ අතු කපන්න පුළුවන්, ඉති කපන්න පුළුවන්, ඔහොම කරන්න පුළුවන්. හැබැයි ඔය ශාකය නැවත පැලවෙන කෑල්ලක් තියෙනවා, බීජයක් තියෙනවා. අපි හරියට මේ බීජය අල්ලගෙන මේ බීජය විනාශ කෙරුවොත් මේ ශාකය නැවත හටගන්නේ නැහැ. ඒක නිසා ආර්ය ප්‍රතිපදාවේදී අපිට හරියටම බීජය අල්ලගන්න කියනවා. මේ අකුසල සංස්කාරය කියලා අද සාකච්ඡාව තුළින් අපිට කියන්න පුළුවන් ඒක. ඉතින් ඒක නිරෝධ කරන එක. ඒක තමයි තේකීන බීජ අවිරුල්ලි ඡන්දා නිබ්බන්ති දීරා යතයන් පදීපෝ කිව්වේ ඒක. පහන නිවුණා වගේ නිවිලා යනවා, අවසන් වෙනවා. හරියට අර බීජය ඇල්ලුවොත්, අල්ලලා ඒක විනාශ කෙරුවොත්. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡා තුළින් සූත්‍ර ඉදිරිපත් කරගෙන අපි හරියටම මේ විනාශ කරන්න ඕන මේ බීජය අපි අල්ල ගැනීම මේ කරන්නේ. ඒක අල්ලගත්ත කෙනා අපේ ධර්ම ප්‍රතිපදාවේ තියෙන මේ බීජේ නැසන විදිය, නැත්නම් අකුසල චිත්ත සංකාරය, අකුසල වචී සංකාරය, අකුසල කාය සංකාරය. ඌව තමයි බීජ. පුනබ්බව බිනිබ්බත්තිය වෙන්නේ. පුනප්පුනං ගබ්බ මුපේති වෙන්නේ. ආයතින් අබිනිබ්බත්ති වෙන්නේ. මොනවද මේ කියන්නේ? දුක ගැන. එහෙම වෙන්නේ ඔය බීජේ හරියටම අල්ලගෙන ඒ බීජේ නසන්න බැරි වුණාම. ඉතින් ආර්ය ප්‍රතිපදාවේ තියෙන ඕක. ඒකයි ඒකේ අග අර වගේ ප්‍රකාශනයක් සඳහන් කරලා තියෙන්නේ තේකීන බීජා කියලා. අවිරූල්හ ඡන්දා, නැවත නොවැඩෙන තෘෂ්ණාවක් සහිතයි. කියන්නේ තෘෂ්ණාව වැඩෙන්නේ නැහැ කියන. අවිරූල්හ ඡන්දා නිබ්බන්ති දීරා යතයන් පදීපෝ, මේ ප්‍රඥාවන්තයෝ තුල පහනක් නිවුණා වගේ මේ ත්‍රිවිධ සංස්කාර නිරෝධ වෙලා යනවා කියන එක. ඉතින් අන්න ඒක තමයි අපිට මේ සංස්කාර පිළිබඳ සාකච්ඡාවෙන් අපි ආයුතු තැන. මම හිතන ওই කාරණේ අපේ කල්යාණ මිත්‍රයෝ අවබෝධ කරගත්තා කියලා. ඉතින් අපි අවබෝධ කරගත්ත අයගේ භාවනාව වෙන්නේ සංකාර නිරෝධය. ත්‍රිවිධ සංස්කාර නිරෝධය. ඒ සඳහා ප්‍රයත්න කරමු, උත්සාහ කරමු. ඒක තමයි නිවනට මඟ. ඒක මතක් කරමින් අද සදහම් හමුව නිමා කරනවා. වෙනද වගේම දහම් හමුවට සාසම්බන්ධ වුණ අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාම බොහොමත්ම කල්යාණ මිත්‍රත්වයෙන් ඉවසීමෙන් අතරතුර ඇතිවෙච්ච තාක්ෂණික දෝෂ නිසා අපිට පොඩි කාලයක් එහා මෙහා වුණා. නමුත් මම හිතන්නේ හැම දෙනාම මේ සාකච්ඡාවට අකණ්ඩව සම්බන්ධ වෙලා මනමින් ශ්‍රවණය කරන්න ඇති. මේන් ලබාගත් ධර්ම අවබෝධය අපි හැම දෙනාටම මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේම මේන් ජනිත කරගන්නා වූ පුණ්‍ය කුසල ශක්තියින් ඔබ අප හැම දෙනාම හැදූ වැඩූ ජනිත කර මව්පියෝ, සිත් සතර උගන්වපු ගුරුතුමන්, මේ දහම් මඟ නිවන් මඟ එලිපෙහෙලි කරලා දීපු ශාසනීය කල්යාණ මිත්‍රයා දිවි පැවැත්ම වෙනුවෙන් කරුණාවෙන්, මෛත්‍රියෙන්, ආදරයෙන්, ගෞරවයෙන් සහාය වෙන සියලු සහලේ
ඥාති හිත මිත්‍රාදීන් සුජීවත්ව සිටින මියගිය සියලු ඥාතීන්ද සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී කටයුතු කරන සියලු සම්මදෘෂ්ටික දෙවියන්ද ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ මේ යහපත් ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව කුසල ක්‍රියාව දැනගනිත්වා දැකගනිත්වා දැනදක සතුටු වේවා අනුමෝදන් වේවා අනුගමනය කෙරෙත්වා හැමදෙනාගේම ජීවිත නිවන් මඟට යොමු වේවා නිවනෙන් නිවී සැනසෙත්වා කියන උතුම් මෛත්‍රී සිතත් අපි ඇති කරගමු. ඒ සියලු යහපත් ප්‍රාර්ථනා වලින් අපි අපේ දහම් හමුව නිමා කරනවා. මේ දහම් හමුව අපි හැමදෙනාටම පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ දෙපා හොඳ නමස්කාර කරන්නේ ඔබ වහන්සේගේ දුක් නිරෝගී භාවයම ලැබිලා මේ ධර්ම දේශනා තවතවත් කරලා ලෝක සත්‍යයන්ම ඉවරෙන්න සැනසෙන්න හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි සර්වඥාටම සුවපත් වේවා. සුඛ වේවා.